අපි අද දෙවෙනි ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයට මම හිතන්නේ ඔයාලා හැමෝම පිළිතුරු ලියලා ඇති මේ වෙනකොට. අපි දන්නවා දෙවෙනි ප්‍රශ්න පත්‍රේ හැදෙන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් මතක් කරන්නම් නැවත. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 7ක් තියෙනවා. මේ ප්‍රශ්න 7න් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට ලකුණු 20ක් හම්බ වෙනවා. ඒකේ ප්‍රශ්න 10ක් තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් ලකුණු 20ක් හම්බ වෙනවා. ඉතිරි ප්‍රශ්න 6න් කීයකට ලියන්න ඕනේ? ඉතිරි ප්‍රශ්න 6න් 4කට විතරයි. එතකොට පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. තවත් ප්‍රශ්න 4යි. එතකොට ඔක්කොම ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න ඕනේ. ඉතින් ඔයාලා මේ වෙනකොට පිළිතුරු දීලා තියෙනවා නම් ඔක්කොම ප්‍රශ්න වලට ඒත් කමක් නැහැ අපි සාකච්ඡා කරමු. වැඩිම ලකුණු තියෙන ප්‍රශ්න 5 පළවෙනි ප්‍රශ්නේ අරලා ඉතිරි ප්‍රශ්න 4න් වැඩිම ලකුණු තියෙන ප්‍රශ්න 4 අරගෙන තමයි ලකුණු හැදෙන්න ඕනේ. ඒතර ඒක චුට්ටක් මතක් කරේ මේ විදිහට. එහෙමනම් විභාගෙදිත් එහෙම බලනවා සමහර අවස්ථාවල. ඒ කියන්නේ ගොඩක් ප්‍රශ්න 5කට වඩා උත්තර දීලා තිබ්බොත් වැඩිම ලකුණු තියෙන ටික එකතු කරලා තමයි දෙන්නේ. හැබැයි සමහරු එහෙම කරනවා සමහරු එහෙම කරන්නේ නැති අවස්ථාත් තියෙනවා. ඔය පේපර් මාකින් වලදී. ළඟින්ම තියෙන ප්‍රශ්න ටික විතරක් අරගන්නවා. සමහරට අවසාන ප්‍රශ්නේ හොඳට උත්තර ලියලා ලකුණු තියෙන්න පුළුවන්. ඒක එකතු කරන්නේ නැති වෙන අවස්ථාත් තියෙනවා. ඉතින් ගොඩක් දුරට උපදෙස් දීලා නම් තියෙන්නේ වැඩිම ලකුණු තියෙන ළමයාගේ පැත්තෙන් බලලා වැඩිම ලකුණු තියෙන ප්‍රශ්න ටික තමයි උත්තර මේ ලකුණු ටික තමයි එකතු කරගන්න ඕනේ කියන්නේ. එහෙනම් අපි ප්‍රශ්න පත්‍රයට යමු. ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ අපිට මොන ඔයාලට ප්‍රශ්න පත්‍රය පේනවා ස්ක්‍රීන් එක ෂෙයා කරා. ඔයාලා හැමෝටම ප්‍රශ්න පත්‍රය පේනවා පුතාලා? අපි එහෙනම් මේකේ දීලා තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහා ගිරිඋල්ල කලාපයෙන් නේද මා ඇතුළු කණ්ඩායමක් එකතු වෙලා හදපු ප්‍රශ්න පත්‍රය තමයි පළාත් එකට දීපු ප්‍රශ්න පත්‍රය පළාත් එකෙන් ඉෂුව කරපු එක නෙමෙයි. එතකොට මේක තමයි නැවත මුද්‍රණය කරලා මේවා ඔක්කොම ආටිකල් තියෙන විදිහ ආට්ටුවක් වෙනස් කරලා ඔයාලට අතරපත් වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න ටිකේ වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රශ්න ටික ඔක්කොම එහෙමමයි. අපි ලබා දුන්නු ප්‍රශ්න පත්‍රය තමයි මේක. පස්සේ ඊළඟ අවස්ථාවේ කරෙක්ෂන් එකකුත් කරනවා. ඒ කරෙක්ෂන් එකකින් පස්සේ තමයි නිවැරදි ප්‍රශ්න පත්‍රය ඔබ අතරපත් වෙන්නේ. ඉතින් ඒ මම යවපු ප්‍රශ්න පත්‍රයේ පිටපත තමයි මම මේ විවෘත කරගෙන තියෙන්නේ. නැත්නම් ඔයාලා මේකත් එක්ක සම්බන්ධ කරලා බලයි. මේ ප්‍රශ්න පත්‍රය වෙනස්, මේක වෙනස් කියලා මේ බාහිර ස්වරූපේ වෙනස් වුණාට ප්‍රශ්න එවම තමයි. එහෙනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. ඔයාලට දීලා තියෙන උපදේශය හොඳින් බලන්න ඕනේ. කාලය පැය දෙකක් හම්බ වෙනවා. පළමු ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න. පළවෙනි ප්‍රශ්නේ ඇතුළු ප්‍රශ්න 5කට තමයි පිළිතුරු සපයන්න වෙන්නේ. එහෙමනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. මම කිව්වා එක ප්‍රශ්නයකට ලකුණු දෙකක් හම්බ වෙනවා කියලා. ඒකට ඔයාලා උත්තර ලියලා තියෙනවා නම් ඒවට ඒ විදිහට ලකුණු දාගන්න. අර මම කියලා තියෙනවා මේ වපුරපු තරමට තමයි මම නෙමෙයි නේද? කතාවක් කියන්නේ වපුරපු තරමට තමයි අස්වැන්න තියෙන්නේ කියලා. නේද? ඒක නිසා දැන් නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ කියලා කතාවකුත් තියෙනවානේ. ওই දෙක තුනම එකතු කරන්නේ මම කරන්නේ මේ. ඔයාලා අතේ තමයි දැන් වැඩේ තියෙන්නේ. මොකද ඔයාලා කොයි විදිහට ප්‍රශ්නවලට උත්තර ලිව්වද කොහොමද ඒ වගේ තියෙන දෝෂ මේ කිසි දෙයක් මට මැදිහත් වෙලා බලන්න පුළුවන් හැකියාවක් නැහැ. මම දැන් බාහිරින් ඉන්නේ. මට පුළුවන් ඔයාලට මේ විදිහට ඔයාලට මඟ පෙන්වන්න විතරයි. ඔයාලා අතේ තමයි වැඩේ තියෙන්නේ. මම ඒක නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ කියලා තවත් කතා වලට කියනවා. ඔයාලගේ තමයි ඔක්කොම වැඩ තියෙන්නේ. නේද? ප්‍රශ්නේ පත්‍රයට උත්තර ලියන්නෙත් ඔයාලා බලන්නෙත් ඔයාලා. ඊගාට මම කරන වපුරපු තරමට අස්වැන්න හම්බෙනවා කියලා. ඉතින් ඔයාලා කරගත්ත තරමට තමයි ඔයාලට ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ. ඉතින් ඒක නිසා මේ කාලේ කවුරුත් රවට්ටන්න උත්සාහ කරොත් එහෙම රැවටෙන්නේ නේද? අපිවත් නේද? මම ගුරුවරයෙක් හැටියට මමවත් ඔයාලගේ අම්මලා තාත්තලාවත් නෙමෙයි පුතේ. රැවටෙන්නේ ඔයාලම තමයි. ඉතින් ඒක නිසා තමා විසින් තමා රවට්ට ගන්න නැතිව අවංක වෙලා ලකුණු දාලා ඇත්තටම ලකුණු කීයක් හම්බුණාද කියලා අද එකතු කරලා මට ගෲප් එකේ දාන්න ඕනේ. මම අද ගෲප් එක ඔයාලගේ ඇඩ්මින් ඔන්ලි අයින් කරනවා. ඔයාලට මැසේජ් දාන්න පුළුවන් වෙන විදිහට. එතකොට මට ලකුණු ටික එකතු කරලා අද දවසේ මට ඇතුළත අද දවසේ ඔයාලා සම්බන්ධ වෙච්ච කට්ටියන් පුළුවන් ලකුණු කොච්චරද කියලා දාන්න ගෲප් එකට. හරි අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. ඊ රාජ්‍ය යටතේ රාජ්‍ය සේවකීන්ට සැලසෙන සේවාවන් දෙකක් නම් කරන්න කියලා. ලකුණු දෙකක ප්‍රශ්නයක් නේද? ඉතින් අපි දන්නවා ඊ රාජ්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා නේද? රජයක් තොරතුරු හා සංනිවේද තාක්ෂණය භාවිතා කරමින්
තම පුරවැසියන් සහ වෙනත් පාර්ශ්වයන් වෙත සේවා සපයන නේද? සේවා සපයන ඒක තමයි අපි ඊ රාජ්‍ය කියලා කියන්නේ. තම පුරවැසියන් සහ වෙනත් පාර්ශ්වයන් කියනවා පාර්ශ්වයන් තියෙනවා 4ක්. රාජ්‍යයේ පුරවැසියන්ට සම්බන්ධතාව පවත්වනවා. රාජ්‍ය වෙනත් රාජ්‍යයන් එක්ක සම්බන්ධතාව පවත්වනවා. රාජ්‍ය ව්‍යාපාරිකයන් එක්ක සම්බන්ධතාව පවත්වනවා සහ රාජ්‍ය සේවකයන් එක්ක, ඒ කියන්නේ රාජ්‍ය සේවකයන් එක්ක සම්බන්ධතාව පවත්වනවා. ඒතර මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ ඊ රාජ්‍ය යටතේ රජයේ සේවකයන්ට. ඒ කියන්නේ රජයේ සේවකයන්ට සැලසෙන සේවාවන් දෙකක්. ඉතින් ඔයාලට මේකද ලියන්න පුළුවන් ආකෘති පත්‍ර ලබා ගන්න පුළුවන්. චක්‍ර ලේඛන පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. රාජ්‍ය සේවකයන් සඳහා ණය පහසුකම් පිළිබඳ විස්තර ලබා ගන්න පුළුවන්. මේ වගේ දේවල් ලියවද පුතාලා? අන්න ඒ වගේ පිළිතුරු ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් ලැබෙනවා. වෙනස් උත්තරයක් ලියලා තියෙනවා නම් මට කියන්න මම ඒක හරිද කියලා කියන්න. එතකොට හරි. එතකොට මෙන්න මේ වගේ දේවල් ලියලා තිනවා ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. එහෙනම් ඒක හරිනම් හරි දාගෙන ලකුණු දෙකක් දාගන්න. දෙවෙනි ප්‍රශ්නෙට එනවා. පළවෙනි පරම්පරාවේ පරිගණක වලට සාපේක්ෂව තුන්වෙනි පරම්පරාවේ පරිගණක වල පැවති වෙනස්කම් දෙකක් ලියන්න. එතකොට අපි පරිගණක පරම්පරා ගැන ඉගෙනගෙන තියෙනවා නේද? computer generations. First generation, second generation, third generation, නේද? Fourth generation and fifth generation. පළවෙනි පරම්පරාව ඉඳලා පස්වෙනි පරම්පරාව දක්වා. මේවා මේ විදිහට පරම්පරාවලට බෙදලා තියෙන්නේ ඉගෙනීමේ පහසුව සඳහා පමණයි. නම් පළවෙනි පරම්පරාවේදී රික්තක නල භාවිතා කරනකොට දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්, තුන්වෙනි පරම්පරාවේ IC, හතරවෙනි පරම්පරාවේ LSIC සහ VLSIC වෙනකොට පස්වෙනි පරම්පරාවේ ULSIC භාවිතා කරනවා. ක්‍රමානුකූලව පරම්පරා ටික වෙනස් වෙනකොට නේද? සංවර්ධනය වෙනකොට මොකද සිද්ධ වුනේ? සාපේක්ෂව ප්‍රමාණය කුඩා වුණා. දත්ත සකස් කිරීමේ වේගය වැඩි වුණා. තාපයේ පිටවීම අඩු වුණා. විදුලි බලය වැයවීම අඩු වුණා. දත්ත ධාරිතා කළ හැකි ප්‍රමාණය වැඩි වුණා. ඔය වගේ දේවල් අපි ඉගෙනගෙන තියෙනවා. එන පුතාලා ඔයාලා ලියලා තියෙනවා නම් පරිගණකයේ ප්‍රමාණයෙන් කුඩා වීම, දත්ත සකස් කරන වේගයේ වැඩිවීම නේද? තාපයේ පිටවීම අඩුවීම, විදුලි බලය භාවිතය අඩුවීම, මෙන්න මේ වගේ දේවල් ලියලා තියෙනවා නම් ඒකින් දෙකක් ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා. මොන හරි වෙනස් උත්තරයක් තියෙනවද? තියෙනවා නම් ඔයාලට කියන්න පුළුවන්. නෑ නේද? නෑ. එහෙනම් අපි තුන්වෙනි එකට යනවා. ඒ වගේ ලකුණු දෙකක් තියෙනවා නම් ඒ වගේ සාපේක්ෂව පරම්පරාගත වෙනස්කම් දෙකක් හරි තියෙන ලකුණු දෙකක් දාගන්න. පහත දී ඇති වගුව පිටපත් කරගෙන දී ඇති උපාංග ආදාන උපාංග හා ප්‍රතිදාන උපාංග ලෙස බෙදා දක්වන්න. මොන වගුවක් තියෙනවා? වගුව පිටපත් කරගෙන input device output device වෙන් කරලා ලියන්නයි තියෙන්නේ. මොකද පුතා පළවෙනි එක? පියවි පරිපත රූපවාහිනී කැමරා CCTV කැමරා. CCTV කැමරා අයිති වෙන්නේ input device වලටද output device වලට? උත්තර ඕනේ මට. කොහේ කතා කරා? CCTV කැමරා. කියන්න සයුරි? output CCTV කැමරාවකින් මොකක්ද අපි කරන්නේ? දත්ත තොරතුරු ඇතුළට ගන්නවද? දත්ත තොරතුරු පිටතට දෙනවද? දත්ත තොරතුරු පිටතට දෙනවා. පිටතට දෙනවා. කැමරාවකින් පිටතට දෙනවා? නෑ නෑ ඇතුළට. දැන් මේ කැමරාව මම පාවිච්චි කරනවා. මේ කැමරාව ඉස්සරහා තියෙනවා ඔයාලට පේනවා. ඔයාලට කැමරාව පේන්නේ නමුත් මාව පේනවනේ මේ. එතකොට මේ කැමරාව කරන්නේ මොකද්ද? මගේ ස්ක්‍රීන් එක නේද? මගේ view එක මේ view එක ඇතුළට ගන්නවා. ඇතුළට අරගෙන ඔයාලගේ ස්ක්‍රීන් එකෙන් එළියට දෙනවා. ඒතර ඔයාලගේ ස්ක්‍රීන් එක අවුට්පුට් වෙනකොට මේ මං ගාව තියෙන කැමරාව මොන ඩිවයිස් එකක්ද? පටල ගන්න. input device එක. input device. input device එකක්. view එක චලනමය රූප ඇතුළට ගන්න එක තමයි නේද? ඇතුළට ගන්න එක තමයි input device කියලා. කියන්නේ කැමරාව කරන්නේ ඇතුළට ගන්න. මයික්‍රොෆෝන් එක voice එකක් ඇතුළට ගන්න. කැමරා view එකක් ඇතුළට ගන්න. අපි දන්නා දැන් මේ motion view එකක් දැන් අපි ගාව මේ එහාට මෙහාට හෙලවෙන්නේ මමත් උහුම වෙනකොට ඉතින් හෙලවෙනවා. දැන් මේ වගේ චලනමය view එකක් ගන්නකොට අපි ඉස්සරහට ගැන කතා කරන ඊළඟ පාඩමේදී මේ රූප රාමු ගොඩාක් ෆොටෝ ගොඩාක් එක දිගට දර්ශන වීමක් සිද්ධ වෙනවා. රූප රාමු ගොඩාක් කැප්චර් කරගන්නවා. ඒ කැප්චර් කරගත්ත රූප රාමු ටික තමයි අපිට මේ වීඩියෝ එකක් විදිහට දැర్శණය වෙන්නේ.
එන පුතා මේ කැමරාව කරන්නේ එන්නේ ඒවා කැප්චර් කරගෙන ගන්නවා ඇතුළට. ඉන්පුට් ඩිවයිස් එකක්. පටල ගන්න එපා ඈ. බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය. ඒ කියන්නේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක. මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක ඉන්පුට්ද අවුට්පුට්ද? output මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරේ අවුට්පුට් ඩිවයිස් එකක්. එළියට දෙන්නේ. ස්ක්‍රීන් එකක ගහලා පෙන්නනවා. නේද? අවුට්පුට් ඩිවයිස්. ඔය පුතේ 6 7 8 9 පන්ති වල ප්‍රශ්න පටල ගන්න එපා ඈ. වැරදුනොත් මේ ලකුණු නම් අඩු වෙන එක ඕන දෙයක් ලැජ්ජාවේ බෑ. නේද? 6 7 8 ඒවා පටල ගත්තොත් එහෙම. ඉතින් බහුමාධ්‍ය ප්‍රක්ෂේපණයෙන් වෙන්නේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරෙන් අවුට්පුට් වෙනවා. ඒ කියන්නේ එළියට දෙනවා. view එකක් එළියට දෙනවා. ස්ක්‍රීන් එකත් අවුට්පුට් ඩිවයිස් එක. ලයින් printer එක. රේඛා මුද්‍රකය කියන්නේ ලයින් printer එක. ලයින් printer එක මොකක්ද? printer එක කියන්නේ output ද input ද? output output device එක. printer එකෙන් අපිට මෘදු hard copy එකක් දෘඩ පිටපතක් එළියට ගන්න පුළුවන්. කඩදාසියක් විදියට print කරලා. ඒක output එකක්. out කියන්නේ එළියට එනවා. output device ප්‍රතිදානුපාංගය. නේද? එහෙනම් output එකක් විදියට print out එකක් ගන්න පුළුවන් රේඛා මුද්‍රකේ. රේඛා හරි මොනවා හරි printer එකක්. නිසා output එක. තීරුකේත කියවනේ barcode reader එක input ද output ද? input device එක input device එක. input device එක. දැන් මේවා පටල ගත්ත කට්ටිය නේද? දැන් එහෙන් මේ අවුල් වෙච්ච කට්ටිය මේ ලේසියෙන්ම ලකුණු ගන්න තියෙන ප්‍රශ්නනේ නේද? ඒ නිසා මෙවුවා අනිවාර්යෙන් අපි දැනගෙන තියෙන්න ඕනේ. මෙවුවා හොඳට හිතේ පළපදියම් වෙලා තියෙන්න ඕනේ ප්‍රශ්න නේද? ඒවා ප්‍රශ්නයක් විදියට නෙමෙයි ඒවා දැනුමක් විදියට පළපදියම් වෙලා තියෙනවා. ඒ නිසා මේවා මේ වගේ ප්‍රශ්නවලදී දෙපැත්ත හිත කල්පනා කරන තරම් දෙයක් නැහැ. හිතුවොත් එහෙම output device තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ප්‍රතිදානුපාංග. එකක් තමයි මොකද්ද? තිරය. පරිගණක තිරේ නැත්තම් මොනිටර් එක. ඒකම තමයි මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක. අනිත් එක printer එක. ඒක තමයි hard copy එක ගන්න තියෙන්නේ. අනිත් එක තමයි ස්පීකර් එක. ශබ්ද එළියට ගන්න තියෙන එක. ඔච්චරයිනේ output device තියෙන්නේ. නේද? පරිගණක තිරයයි මුද්‍රකයයි නැත්නම් printer එකයි මොනවා හරි printer එකක් නේ රේඛා හරි line හරි inkjet හරි ඕන එකක්. අනිත් එක speaker එක. ඔච්චරයි output device. අනිත් ඔක්කොම input device. අනිත් ඔක්කොම කොහොම storage device එකේ මෙන්න hard disk නම නැතුව ඔය අනිත් කතා කරන ඔක්කොම ඔය තීරුකේත කියවන එතකොට PV පරිපත රූපවාහිනී කැමරා අපි කතා කරා input device කරන microphone එක scanner එක keyboard mouse මේ ඔක්කොම output device input device ආදානුපාන right. එහෙනම් මේක නිවැරදිව දාලා තියෙනවා නම් අපිට ආදානුපාංග වලට එන්නේ පියවි පරිපත රූපවාහිනී කැමරා තීරුකේත කියවනය. C වලට එන්නේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය රේඛා මුද්‍රකය. අන්න ඒ විදිහට පිළිවෙලට තියෙනවා නම් ලකුණු දෙකක් දාගන්න. එහෙම නැත්නම් වරද්දලා තිබ්බොත් එක ලකුණයි. ඒ කියන්නේ මේ එකක්වත් හරි කියලා තිබ්බොත් එකක් දාන්න. දෙකක් විතර හරි කියලා තිබ්බොත් එකක් දාන්න. දෙකක් හරි කියලා තිබ්බොත්. හරිද? දෙකක් විතරක් හරි කියලා තිබ්බොත් එකක් විතරක් හරි කියලා තිබ්බොත් එකක්වත් දාන්න එපා. හරිද? හරි. මේ හතරෙන් දෙකක්වත් අදාළ තැන් වලට දාලා තිබ්බොත් එක ලකුණක් ලැබෙනවා ඈ. ඔක්කොම හරි කියලා තිබ්බොත් ලකුණු දෙකක්. හතරවෙනි ප්‍රශ්නේ තවත් ලකුණු දෙකක් හම්බ වෙන ප්‍රශ්නයක්. මෙම රූපේහි දැක්වෙන ජාල ස්ථල විද්‍යාව කුමක්ද? මේ රූපේ තියෙන network topology එක මොකක්ද කියලා යහන්න. මොකද පුතා නිකන් මං සාකච්ඡා කරන්නේ පරිගණක ජාල topology මොකද්ද අහපෝ කියන මට ඇහුන්නේ නැහැ. දැලක ආකාරයේ පරිගණක ජාල කියලා කියන ඉංග්‍රීසියෙන් කියනවා mesh topology. එක් පරිගණකයක් අනෙක් පරිගණක සියල්ල සමග වයර් එකකින් සම්බන්ධ කරලා තියෙනවා. මේ පරිගණකය ගත්තාම අනිත් පරිගණක හතරම එක්ක සම්බන්ධ. මේ පරිගණකය ගත්තාම අනිත් පරිගණක හතරම එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. නේද? මේ මැද තරුවක් වගේ තියෙන කට්ටිය තරු ආකාරය කියලා එහෙම දාලා තිබ්බොත් වැරදි ඈ. මේ mesh topology එහෙම නැත්නම් අපි කියන්නේ මේකට දැලක ආකාරයේ පරිගණක ජාලයක්. හරි. මේ දැලක ආකාරයේ පරිගණක ජාලයක් භාවිතා කරනකොට තියෙන අවාසියක්. දැන් එහෙම දැලක ආකාරයේ නැත්නම් mesh topology කියලා ලියලා තිබ්බොත් ලකුණු 1යි හම්බෙන්නේ. තව ඒකේ දෙවෙනි කොටසකුත් තියෙනවා. එහි එක් අවාසියක් සඳහන් කරන්න. මොකද පුතා මේකේ disadvantages මේ වගේ එකක් පාවිච්චි කරනකොට. එකක් කියන්න බලන්න කවුරුද?
පරිගණක කිහිපයක් පමණ ජාලගත කිරීම. ඔව්. ඒකේ අනිත් පැත්ත කිව්වොත් විශාල පරිගණක විශාල ප්‍රමාණයක් ජාලගත කිරීමට නොහැකි වීම. නේද? පරිගණක විශාල ප්‍රමාණයක් ජාලගත කිරීම සඳහා සුදුසු නොවීම. ඔපොසිට් එක. වැඩි පිරිවැයක් අන්න හරි වැඩි පිරිවැයක් දරන්නට වෙනවා. ඇයි පිරිවැයක් වැඩිපුර දරන්න වෙන්නේ? වයර් වලට මේ වයර් වලට මේ වයර් ඔක්කොම සම්බන්ධ කරන්න එපා එක් පරිගණකයක අනිත් පරිගණකයකට. නේද? අන්න ඒක නිසා වැඩි පිරිවැයක් වැඩි වීදමක් දරන්න සිද්ධ වෙනවා. ඔන්න වගේ ලියලා තිබ්බනම් ලකුණු දෙකක් ලැබෙනවා. අපි පස්වෙනි ප්‍රශ්නෙට යනවා. තවත් ලකුණු දෙකක් හම්බ වෙන ප්‍රශ්නයක්. 3 BC 16 යන ෂඩ් දශම සංඛ්‍යාව අෂ්ටමක සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න පියවරයන් සහිතව කියලා දාලා තියෙනවා. එහෙනම් අපිට මේක නිකම් බෑ. පියවර සහිතව 3BC 16 යන ෂඩ් සංඛ්‍යාව අෂ්ටමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නට වෙනවා. එහෙනම් අපි මේ වැඩේ කරමු. මොකද්ද? 3BC කියන 16 පාදයේ සංඛ්‍යාව අෂ්ටමේ සංඛ්‍යාවක් බවට. එහෙනම් ෂඩ් දශම සංඛ්‍යාවක් නැත්නම් හෙක්සඩෙසිමල් නම්බර් එකක් අපිට ඔක්ටෑල් කරන්න. එහෙම නැත්නම් අෂ්ටමේ සංඛ්‍යාවට පරිවර්තනය කරන්න නිකම් බෑ. අපි ඉස්සෙල්ලාම මේක මොකටද පරිවර්තනය කරලා ඉන්නව පුතා? මොන පාදයේද? බයිනරි. බයිනරි පාදයට පරිවර්තනය. ද්විමේය සංඛ්‍යාවට පරිවර්තනය කරලා ඉන්නවා. එහෙනම් 3BC කියන අෂ්ටමේ සංඛ්‍යාව ද්විමේය සංඛ්‍යාවට පරිවර්තනය කිරීම සඳහා අපි බලන 16 පාදයේ දෙකක් ද්විමේය සංඛ්‍යාවට පරිවර්තනය කරන ක්‍රමය තමයි මෙතනට ගන්න ඕනේ. එක් එක් සංඛ්‍යාංකය බිට් 4කින් ලියන්න ඕනේ. කොහොමද බිට් 4කින් ලියන්නේ? 3ක් හැදෙන්නේ බිට් 4කින් ලිව්වොත් 0 0 1 1. කවුරුත් දන්නව ඇතිනේ. 1 2 4 8 කියලා හැදෙනවා නම් බිංදුවක් කියන්නේ දෙකකුයි එකකුයි. පැහැදිලි නේද? තේරුණා. ඊගාවට B කියන්නේ 11ක්. 11ක් හැදෙන්නේ කොහොමද? මෙතන 8කුයි 2කුයි 1කුයි. මෙතන එන්නේ බිංදුවක්. කොහොමද උඩ එන්නේ පුතා? 1.1 1. C කියන්නේ 12ක්. 12ක් හැදෙන්නේ කොහොමද? 8කුයි 4කුයි අනිත් පැත්තට එන්නේ බිංදුව. කොහොමද දාන්නේ එතකොට? 1 බිංදුවයි. ඔන්න මං මේ 3BC කියන ෂඩ් දශම සංඛ්‍යාව ද්විමේය සංඛ්‍යාවට පරිවර්තනය කරනවා. මම මේක නැවත ලියන්නම් 0 0 1 1 1 0 1 1 1 1 0 0. ඊට පස්සේ දැන් අපිට ඕනේ මේක අෂ්ටමේය සංඛ්‍යාවට පරිවර්තනය කරන්න. මොකක්ද අපි කරන්නේ? ද්විමේය සංඛ්‍යාවක් අෂ්ටමේය සංඛ්‍යාවට පරිවර්තනය කිරීම සඳහා සංඛ්‍යාවේ අග සිට මුලට 3න් 3ට බෙදා ස්ථානියයන් එකතු කර වෙන වෙනම ලිවිය යුතුය. සංඛ්‍යාවේ අග සිට මුලට 3න් 3ට බෙදමු පුතා. ඔන්න බෙදුවා 3යි මෙන්න 3යි මෙතනට 3යි. අපි ස්ථානියයන් ටිකක් දාමු 1 2 4 1 2 4 1 2 4 1 2 4 ඊගාට බිංදු කපමු. මේ බිංදුව කපලා දැම්ම මේකටත් කපලා දැම්ම ඉතිරි වෙන්නේ 4 ස්ථාන එකක් ඉඳ 4යි. මෙතන 4 2 6 1යි 7යි. මෙතන බිංදුව කැපුවම 4 2යි 6යි. මෙතන තියෙන්නේ 1යි. උත්තරේ 1යි 6යි 7යි 4යි 8 කියලා ලියන්න ඕනේ. මේ උත්තරය ආවද පුතාලට? ඔව් සර්. ඔව් මේ උත්තරය ඇවිල්ලා තියෙනවා නම් මේ පියවර සහිතවම දාලා තියෙනවා නම් විතරක් ලකුණු දෙකක් හම්බ වෙනවා. මේ පියවර සහිතවම දාලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා. පියවර යොදා නැතුව උත්තරේ විතරක් දාලා තියෙනවා නම් හම්බෙන්නේ කීයද පුතා? එක ලකුණක් විතරයි. එකයි හම්බෙන්නේ. ලකුණු දෙකම හම්බෙන්නේ නැහැ. පියවර සහිතව දාලා තිබුණ ලකුණු දෙකක් හම්බෙනවා. අපි ළඟට එනවා. පහත දී ඇති තාර්කික පරිපතයේ P සඳහා බූලියානු ප්‍රකාශනය ලියන්න. දැන් මේ බූලියානු ප්‍රකාශනය ලියන්න කිව්වහම බය වෙන්න දෙයක් නැහැ. බූලියානු කියන වචනෙට බය වෙන්න ඕනේ. මේකේ සමීකරණය තමයි මේ ඉල්ලන්නේ. එහෙනම් අපිට මේකේ සමීකරණය ලියන්නේ කෙච්චර මහා ලොකු දෙයක් නෙමෙයි. මොකද්ද පුතා?
දැන් මෙතන x තියෙනවා මෙතන y තියෙනවා. මෙතන තියෙන NAND ద్వාරයක්. එතකොට මොකද පුතා මෙතනට එන්නේ x dot y bar x dot y bar. මට උත්තර දෙන්න නිශ්ශබ්ද වෙන්න එපා කවුරුවත් ඈ. දැන් නිශ්ශබ්ද වෙන්න ගත්තොත් දිගටම හැමදාම මම මයික් ඔන් කරගන්න කියලා කියනවා. මයික් නෙමෙයි කැමරා ඔන් කරගන්න කියලා කියනවා. ඉතින් කැමරා ඔන් කරගන්න කියලා කියන්නේ නැහැ මම ගොඩක් දුරට. ඉතින් කියන්න වෙනවා ඔයාලා නිශ්ශබ්දව හිටියොත්. ඔයාලා ඉන්නවද නැද්ද කියලාවත් මම දන්නේ නැහැනේ. දැන් ගොඩක් පන්ති වල එහෙම කියනවා සර්ලා හරියට කියනවා කැමරා ඔන් කරගන්න. ඔයාලා මොනවා කරනවද කියලා දන්නේ නේද? ඉතින් ඒක නිසා මම හිතනවා මම විශ්වාස කරනවා ඔයාලා පන්තියට සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. ඒක නිසා මේ ඔයාලා ඉන්න බව පෙන්වන්න අඩුම තරමේ ඔයාලගේ මයික් එක හරි ඔන් කරලා උත්තර දෙන්න පුරුදු වෙන්න. එහෙම නැතුනොත් මට ඉන්න බව හරි දැනගන්න ඔයාලා කැමරා ඔන් කරගන්න වෙනවා. මම ඉතින් එහෙම කියන්නේ නැතුව තමයි මේ ඉන්නේ. හරිනේ? උත්තර දෙන්න ඕනේ. එතකොට මෙතන Z දෙනවා. ඊට පස්සේ යන්නේ Z not ద్వාරයකි. මොකද පුතා මෙතනට උත්තරේ එන්නේ. not ద్వාරයක් කරා යනකොට. Z bar. Z එක not ద్వාරය හරහා යනකොට Z bar එන්නේ. එතකොට මෙතන තියෙන්නේ මොන ద్వාරයක්ද? O ద్వාරයක්. මෙතන තියෙන්නේ O ద్వාරයක්. එතකොට O ద్వාරයක් හරහා මේ සමීකරණ දෙක යන්න ඕනේ. මේ ඉන්පුට් එක x.y bar මේ ඉන්පුට් එක Z bar. මැදට එන්න ඕනේ ප්ලස් එකක්. මේ පැත්තේ එන මොකද්ද? x.y bar xy bar කියලාත් අපි ලියන්න පුළුවන්. මෙතනට එන මොකද්ද? Z bar. මෙතන අවුට්පුට් එක p හින්දා මම ලියනවා p සමානයි කියලා. එහෙනම් p සමානයි xy bar plus z bar. එහෙම නැත්නම් x.y bar plus z bar කියලා තියෙනවා නම් ලකුණු දෙකක් ලැබෙනවා. බලන්න මට චුට්ටක් බලා ගන්නත් එක්ක ඔයාලා පොඩක් අත උස්සන්න බලන්න මේ සමීකරණේ හරි ගියේ කට්ටිය. ගොඩක් අය ඉන්නවා නේද? තාම තවදුරටත් තේරෙන්නේ නැත්තම් මේ ලොජික් ගේට්ස් වල සමීකරණය ගත්ත හැටි තවදුරටත් තේරෙන්නේ නැත්තම් ඔයාලට ලොජික් ගේට්ස් පාඩම සම්පූර්ණයෙන්ම මුල ඉඳලා සම්පූර්ණම පාඩම මොකෙන්ද බලන්න පුළුවන් වෙන්නේ? කොහෙන්ද බලන්න පුළුවන් වෙන්නේ? කියන්න බලන්න. දන්නවනේ. YouTube channel එකෙන් බලන්න පුළුවන්. 10 වසරේ කරපු පාඩම් ටික මම දාලා තියෙනවා. මේ දවස්වල 10 වසරේ කරපු පාඩම් මම දාලා තියෙනවා. Logic Gate 1 2 3 4 5 මාතෘකා 5ක් ප්‍රශ්න 5ක් කොටස් 5ක් යට දාලා තියෙනවා. ඊට අමතරව තව ඒකේ අවසානයේදී මේ පේපර් වලට එන ප්‍රශ්න සාකච්ඡා කරපු එකක් දාලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ එහෙම දාලා එහෙම බලලා තියෙනවා නම් ඔයාලට මේක එච්චර ලොකු ගැටලුවක් නැහැ. 7 වෙනි ප්‍රශ්නෙට එනවා. නිදහස් මෘදුකාංග යනු කුමක්? යනු මොනවාද? මොනවද පුතා මේ නිදහස් මෘදුකාංග කියලා කියන්නේ? open source software කියලා කියනවා. විවෘතකේත මෘදුකාංග කියලාත් කියනවා. මොකක්ද මේ? නේද? සමහර ආයතන විසින් නිර්මාණය කරන පුතා මෘදුකාංග, ඒ මෘදුකාංග අපිට පාවිච්චි කරන්න පුළුවන් වගේම අවශ්‍ය නම් කැමති නම් ඒවා සංවර්ධනය කරන්න පුළුවන් වෙන ආකාරයට මොනවද වෙන්නේ? ඒ වගේ මූලකේත නැත්තම් අපි කියනවා source code එකත් එළියට දාලා තියෙන මෘදුකාංග තමයි මේ නිදහස් මෘදුකාංග කියලා කියන්නේ. නේද? භාවිතා කිරීමට සහ සංවර්ධනය කිරීමට නිදහස ලබා දෙමින්. නේද? භාවිතා කරන්න පුළුවන් අවශ්‍ය නම් සංවර්ධනය කිරීමට අවශ්‍ය නිදහස ලබා දෙමින් නේද? නිදහස ලබා දී ඇති මෘදුකාංග. බොහෝම සරලව කියමු. ඔයාලා ලියලා නැත්නම් ලියා ගන්න. භාවිතා කිරීමට මෙන්ම සංවර්ධනය කිරීමට සම්පූර්ණ වශයෙන් නිදහස ලබා දී ඇති මෘදුකාංග. නොමිලේ සල්ලි වලට එහෙම නෙමෙයි. භාවිතා කිරීමට මෙන්ම සංවර්ධනය කිරීමට සම්පූර්ණ වශයෙන්ම නිදහස ලබා දී ඇති මෘදුකාංග. අය වෙන ඕන කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්, සංවර්ධනය කරන්න පුළුවන්. දැන් එකක් දෙකක් කිව්වොත් එහෙනම් මොකද පුතා නිදහස් මෘදුකාංග යටතේ තියෙන මෙහෙයුම් පද්ධතිය මොකක්ද? කාටද කියන්නේ? Linux මෙහෙයුම් පද්ධතිය open source software එක. ඔයාලා අපි පාවිච්චි කරන Firefox web browser එක
නේද? වෙබ් බ්‍රවුසර් එකත් නිදහස් මෘදුකාංගයක්. Firefox Chrome එක නෙමෙයි Firefox. නේද? ඒකත් ඕනනම් පාවිච්චි කරන්න පුළුවන් වෙනස් කරගන්න. ඒ වගේම VLC player වල පාවිච්චි කරනවා නම් player එකක් තියෙනවා. ඒකත් නිදහස් මෘදුකාංගයක්. තව ඉස්සරහට තියෙනවා ඔයාලට ඉගෙන ගන්න මල්ටිමීඩියා මෘදුකාංග මොනවාද? එකක් GIMP නිදහස් මෘදුකාංගයක්. අනිත් එක වික්ටෝරියන් ජියොටෝ කියලා මෘදුකාංගයක් පාවිච්චි කරනවා නිදහස් මෘදුකාංගයක්. නේද? Audacity නිදහස් මෘදුකාංගයක්. ඉතින් මේ වගේ භාවිතා කිරීමට මෙන්ම අවශ්‍ය නම් සංවර්ධනය කිරීමට පහසුකම් සලසා දී ඇති මෘදුකාංග තමයි නිදහස් මෘදුකාංග වෙන්නේ. මේක ලියලා තියෙනවනම් ලකුණු එකක් ලැබෙනවා. ලියලා නැත්නම් ඒක ලියා ගන්න. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ වදන් සැකසීම සඳහා භාවිතා කරන එවැනි නිදහස් මෘදුකාංග දෙකක් දක්වන්න. මොනවා පුතා මේ word processing වල තියෙන ඒ වගේ නිදහස් මෘදුකාංග? මොකක්ද? දන්නවද? අපි අහලා තියෙන open office writer ගැන අහලා තියෙනවද පුතා? මොකද කියන්නේ? open office writer. තව තියෙනවා. ඔයාලගේ පොතේ තියෙන LibreOffice writer. මෙන්න මේවා ලියලා තිබ්බනම් ඔයාලට ඉගෙන ගන්න Word වලට වඩා තියෙන්නේ පෙළ පොතේ LibreOffice ගැනනේ තියෙන්නේ. නේද? open office writer, LibreOffice writer මෙන්න මේ වගේ දේවල් මෘදුකාංග මොනවද? ඒ වගේ නිදහස් මෘදුකාංග විදිහට Word වැඩ කරගන්න. අපි Word Microsoft Word සල්ලි දීලානේ ගන්නෙ. අපි නම් ගන්න නැහැ ඉතින්. ඔය ගන්න කට්ටිය ගන්නවා නේ. මේ මෘදුකාංග නිදහස් මෘදුකාංග විදිහට සැලකන්නේ. මේවා අපිට වෙනස් කරගන්න පුළුවන්, භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ඒක ලියාගත්තා නම් අපි ළඟට යනවා. මේ ලකුණු දෙක ගත්ත කට්ටිය පොඩ්ඩක් නිකන් මට අත උස්සන්න බලන්න. මේ ලකුණු දෙක 7 වෙනි ප්‍රශ්නේ ලකුණු දෙක ගත්ත කට්ටිය. හොඳයි. අපි 8 වෙනි ප්‍රශ්නෙට එනවා. මොකක්ද 8 වෙනි ප්‍රශ්නේ අහන්නේ? පැතුරුම්පත් භාවිතයෙන් සකස් කරන ප්‍රස්ථාර වර්ග කීපයක නම් පහත වගුවෙහි ඒ තීරුවෙහි දක්වා ඇත. ඒවායෙහි භාවිතයන් වඩාත් ගැළපෙන ලෙස B තීරුවෙන් තෝරන්න. අර Excel ප්‍රශ්නේ කෙලින්ම ප්‍රස්ථාර පාර්ට් එකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේකේ තියෙනවා ප්‍රස්ථාර වර්ග තුනක්. තීර ප්‍රස්ථාර. තීර ප්‍රස්ථාර කියලා කියනවා. අපි තියෙනවා මොනවද වට කියනවා මේ කොලම් chart කියලා කියනවා. මෙහෙම තීර ප්‍රස්ථාර. නෑ මෙහෙම තියෙන කොලම් chart කියලා කියන්නේ. වට ප්‍රස්ථාර අර රවුමක් ඇඳලා වෘතයක් ඇඳලා වෘතයේ ඔහොම කෑලි කෑලි දාලා තියෙන ප්‍රස්ථාර. ඇඳලා පෙන්නන්න ඕනේද? තීර ප්‍රස්ථාර කියන්නේ මොනවද? මෙන්න මෙහෙම තියෙන ප්‍රස්ථාර වර්ගය තමයි තීර ප්‍රස්ථාර කියන්නේ. වට ප්‍රස්ථාර කියන්නේ මෙන්න මේ වගේ ඒවා. ඔන්න ඔහොම බෙදලා තියෙන කෑලි කෑලි වලට. නේද? මේක වෙනම් පාට කරලා තියෙනවා මේක වෙනම තව තියෙනවා. XY ප්‍රස්ථාර කියන්නේ මෙන්න මෙහෙම තියෙනවා. ඒකෙත් මෙහෙම ඩොට් ඩොට් තාලා තියෙනවා. ඔහොම යන්නේ ප්‍රස්ථාර. ලයින් දෙකක් ඕනනම් අපිට අරයි යන්න. XY ප්‍රස්ථාර. දැන් එන මොකක්ද කියලා බලමු. මේක එකත් එක්ක සංසන්දනය කරනවා. තීරු ප්‍රස්ථාර. තීරු ප්‍රස්ථාරයක් මෙන්න මේවා එකක් පාවිච්චි කරන්නේ අපි නේද? ගොඩක් දුරට පාවිච්චි කරන්නේ දත්ත ගොඩක් නේද? දත්ත ගොඩක් සංසන්දනාත්මකව ගැලපීම සඳහා. නැත්නම් මේක පැහැදිලිව කියලා තියෙනවා දත්ත ආයතම ශ්‍රේණි සමූහයක් එකවර කාණ්ඩ වශයෙන් සැසඳියු. මේ ඔක්කොම එකපාර කාණ්ඩයක් හැටියට සංසන්දනය කරන්න තමයි තීරු ප්‍රස්ථාර පාවිච්චි කරන්නේ. එන පුතා මේ ප්‍රස්ථාරය ගැලපෙන්නේ කොකත් එක්කද? මෙතන තියෙන ප්‍රකාශයන් අතුරින් තීරු ප්‍රස්ථාරය ගැලපෙන්නේ කොතනත් එක්කද? B එකත් එක්ක. B එකත් එක්ක. ඊළඟට වට ප්‍රස්ථාර. පයි chart කියලා අපි කියන්නේ වට ප්‍රස්ථාර මොනවාද? දැන් මෙහෙම දාපුවම සම්පූර්ණ එක 100ට 100යි. දැන් මේ වගේ කෑල්ලක් 100ට 100ෙන් කොච්චරක්ද? මේ වගේ කෑල්ලක් 100ෙන් කොච්චරක්ද? 100ට ප්‍රමාණයක්. එහෙනම් මොකද මෙතන හරියන්නේ? දත්ත ආයතම ශ්‍රේණියක් සංසන්දනය කිරීම.
එහෙනම් xy ප්‍රස්ථාර ගැන තරකයක් නෑ මොකද්ද? මොකද්ද? යුගල වශයෙන් පවතින අගය සංසන්දනය කරන්න. එහෙනම් තීරුවෙන් තෝරා යා කරන්න මේක යා කරලා ලියන්න ඒවල ලියන්න තියෙන්නේ. ඔයාලා ලියන්න තීරු ප්‍රස්ථාර කියලා ලියලා B වට ප්‍රස්ථාර කියලා ලියලා C xy ප්‍රස්ථාර කියලා ලියලා A එකට B දෙකට C තුනට A කොහොම තිබ්බනම් හරියම ලිව්වත් කමන්නේ. ලකුණු දෙකක් ලැබෙනවා. හරියට සංසන්දනය කරලා තිබ්බා. යා කරලා තිබ්බා. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 9. අහන්නේ කෙලින්ම මොකෙන්ද? ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකේ ගැලීම් සටහන් ප්‍රශ්නයෙන් තමයි මේ ප්‍රශ්නේ හදලා. ගැලීම් සටහන සහ ව්‍යාජ කේත කියන කොටසේ. බලමු පළවෙනි එක මේ ප්‍රශ්නේ අහන්න හැටි පහත සඳහන් ව්‍යාජකේත කොටසට අදාළ ගැලීම් සටහන අඳින්න. begin කියලා පටන් ගන්නවා input age if age greater than 18 then you have the right of giving vote else you have not the right of giving vote and if n 18ට වඩා වැඩි නම් ඔයාලට පුළුවන් ඡන්දය දෙන්න. එහෙම නැත්නම් ඔයාලට බෑ ඡන්දය දෙන්න. මොකනේ තියෙන්නේ? පුතා කොහොමද මේකේ ෆ්ලෝ chart එක අපි අඳින්නේ? මම මෙතන අඳින්නම් ඔයාලට පේන්නත් එක මේකත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. begin එක වලට මොකක්ද අපි අඳින්නේ කියන්නේ? start එක දැම්මා. input age කියලා තියෙන හින්දා මම මෙතනට දාන්නේ මොන box එකක්ද? input box එක. වයස ඇතුළත් කරන්න. ඊගාවට මොකද්ද මන් දාන්නේ? decision box එකක්. ඒක ඇතුලේ දානවා the age වැඩිද කීයද? 18. උත්තර දෙකක් එනවා. එකක් yes අනිත් එක no. then එකට පස්සේ අපි ලියන්නේ yes යටතේ තියෙන එක. මොකද ඊට පස්සේ you have the right vote. ඒක දාන්නේ output box එකක. නේද? නේද? You have the right of giving vote. You have the right of giving vote. මම කෙටියෙන් ලිව්වේ. no නම් මොකක්ද දාන්නේ? නේද? You have not vote. You have not the right of giving vote. මේක පුළුවන් මේක බෑ. ඊට පස්සේ මේ දෙකම ඉවර වෙලා මොකද වෙන්නේ පුතා? end වෙනවා. මෙන්න මේ විදිහට අල ෆ්ලෝ chart එක ඇඳලා තිබ්බා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා. බලන්න හරිද කියලා? yes නම් එන්න ඕනේ පළවෙනි එක you have the right of giving vote. no නම් එන්න ඕනේ දෙවෙනි එක you have not the right of giving vote. හරිද පුතාලා? හරි. හරි නේද? කතා කරන්නකෝ. හරි සර්. අපි යනවා 10 වෙනි ප්‍රශ්නෙට. මාර්ගගත සාප්පු සවාරි යන්න කුමක්දයි හඳුන්වා මාර්ගගත සාප්පු සවාරි සඳහා යොදාගෙන වෙබ් අඩවි දෙකක ලිපිනයන් ලියන්න. මොනවාද පුතා ඔන්ලයින් shopping කියලා කියන්නේ. කියන්න බලන්න මතක නම් 10 වසරේ පාඩම පළවෙනි පාඩම අන්තර්ජාලය පදනම් කරගනිමින් මෙරට හෝ පිට රටක ඇති භාණ්ඩ මිලදී ගැනීම හෝ විකිණීම. එහෙම නේද කියන්නේ මාර්ගගත සාප්පු සවාරි කියන්නේ. ලිව්වේ නැත්තම් ලියා ගන්න. අන්තර්ජාලය පදනම් කරගනිමින් මෙරට හෝ පිට රටක ඇති භාණ්ඩ විකිණීම හෝ මිලදී ගැනීම. මේ දවස්වල හරියට ඒ ට්‍රෙන්ඩ් එක යනවා. නේද?
දැන් අපිට සංචරණ සීමා, නිරෝධායන නීති, හුදකලා කරපු නීති, ඇඳිරි නීති නේද? මේ ඔක්කොමත් එක්ක දැන් බිස්නස් කරන කට්ටියන්ට බිස්නස් කරන්න බෑ. නේද? දැන් හැම දෙයක්ම ඔන්ලයින්. අධ්‍යාපනයත් ඔන්ලයින්, බඩු බහන්නත් ඔන්ලයින් නේද? හැම දෙයක්ම ඔන්ලයින් හරහා ඩිලිවර් කරලා ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. නේද? සමහරු රස්සාවත් කරන්නේ ඔන්ලයින්. කනගාටුවට කාරණාව තමයි ඔන්ලයින් රස්සාව කරන්න පුළුවන් නේද? ඒ වගේ රැකියාවල නියත වෙලා ඉන්න කට්ටියට. හැබැයි නේද? දවසේ ගාන හොයාගෙන බොහෝම දුක් මහන්සි වෙලා තමන්ගේ ශ්‍රමය කැප කරලා ජීවත් වෙන සමහර අම්මලා තාත්තලාට ඒ සහෝදර සහෝදරියන්ට නේද? ඔන්ලයින් පුළුවන් හැමදේම කරන්න. ඉතින් ඒවා ලොකු ප්‍රශ්න. ඒවා ඉතින් අපේ ලොකු බලධාරීන්ට පේන්නේ නැහැ. එයාලා තීන්දුව තීරණ ගන්න ඕනේ ගන්නේ ඔන්ලයින්ම ඉඳගෙන තමයි ඉතින් නේද? සීතල කාමරවල ඉඳගෙන එයාලගේ මට්ටමින් හැමෝම ඇති කියලා සලකලා තමයි සමහර තීන්දුව තීරණ ගන්න. ඒ වගේ අවස්ථාවල වැඩි පිරිසක් ඒ වගේ පහසුකම් නැති අය විඳින දුක නේද? ඒක ඒ අයට තේරෙන්නේ නැහැ. බොහොම සරලව තමයි හැමදේම හිතන්නේ ඉතින්. ඉතින් ඒක කාට කියන්නද කියන එක තේරෙන්නේ නැහැ. මොකද නේද? අර බුදුහාමුදුරුවෝ අර ගැන කියන්නේ සින්දුවකුත් නේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවෝ. නේද? මොනවා හරි ඒ දුක හැමෝටම තේරෙන්නේ නැහැ පුතේ. ගොඩක් අයට ඒක තේරෙන්නේ නැහැ. සමහර අය හැමෝටම පුළුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. අපි කතා කරා ඒ ගැන. ඒකේ මේ ඉල්ලනවා මොකක්ද පුතා? වෙබ් අඩවි දෙකක නම්. ඔයාලා ලිව්වද? කියන්නකෝ අප්පා. ලිව්වද වෙබ් අඩවි දෙකක නම් ඔන්ලයින් shopping කරන්න පුළුවන්? ඔයාලා කතා කරන්නේ නැත්නම් මම වැඩේ නවත්තනවා. දරාසල්ද සර්? දරාස් හරි. තව මොනවද? සර් ikman.lk ikman.lk එක ඔන්ලයින් shopping යන එකක් නන් නෙමෙයි පුතේ. ikman.lk මේ ප්‍රොමෝෂන් දැන් ප්‍රොමෝෂන් එක මොනවද ඒවට කියන්නේ? ඔය ප්‍රොමෝට් කරන එක තමයි කරන්නේ. ඒ අවස්ථාව සලසලා දෙනවා. ඔන්ලයින් වහන්න මිලදී ගැනීම වගේ දේවල් කරන්න බෑ. තව ලෝකේ ජනප්‍රියම ඔන්ලයින් shopping කරන එකක් තියෙනවනේ අනේ. Amazon amazon.com amazon.com තව eBay ebay.com ඔන්න ඔය වගේ දේවල් ලිව්වා නම් හරි. ඉතින් ඔයාලට ලියන්න පුළුවන් amazon.com amazon ඔහොම ලියන්නේ amazon.com ඊළඟට තව මොකද්ද? ebay.com නේද? අනිත් එක මොකද්ද? ලංකාවේ තියෙන එක මොකද්ද? daras.lk ද? කොම්ද? ප්‍රඩබ් ගහලා බලන්න daras.lk. ඉතින් ඒ වගේ දේවල් සයිට් තියෙනවා. daras.com වෙන්නේ නේද? ඒක මට ගානක්. කප්රුක කියලා තියෙනවා ලංකාවේ වුණා. ඉතින් මේ වගේ දේවල් අපිට ඔන්ලයින් බහන්න ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මේ වෙබ්සයිට් මේවට ගිහිල්ලා අපි බහන්නේ ඕඩර් කරලා අපිට හරි. එhmenan අපි යනවා ඊළඟ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු දෙක බැගින් ලැබෙන්නේ දැන් කීයක් ලකුණු ලැබුණද කියලා එකතු කරලා ඔයාලා දාන්න පුතේ 20න් කීයද? 20න් 18යි නම් 20න් 18යි කියලා දාලා මේක ඔන්න අවසන් කරා. 20න් 20 නම් 20න් 20යි කියලා දැම්මා. ඔන්න ඒ ප්‍රශ්නේ ඉවරයි. කොහොම දාගන්නේ? දාගෙන අපි යනවා මොකේටද? ප්‍රශ්න අංක 2ට. logic gate ප්‍රශ්නයක් අහන්නේ. මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරපු ප්‍රශ්නයක් පන්ති කාමරේ. ඒ කාලේ හදපු ප්‍රශ්න පත්‍රයේ තමයි මම ඔයක ටියුට් එකටත් ඇතුළත් කරේ. නේද? මේක අපේ logic gates ටියුට් එකේ තියෙනවා මේ ප්‍රශ්නේ. එක්තරා බැංකුවක ප්‍රධාන සේපුව විවෘත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා බැංකුවේ පළමු නිලධාරියා සහ දෙවන නිලධාරියා
පිළිවෙලින් සේප්පුවේ පළමු ద్వාරය හා දෙවෙනි ద్వාරය විවෘත කළ යුතු අතර බැංකුවේ වැඩ කරන දිනවල පෙරවරු 8ත් 9ත් අතර සහ පස්වරු 4ත් 5ත් වෙලා විය යුතුය. මෙම අවස්ථාව දැක්වෙන අසම්පූර්ණ තාර්කික පරිපතය පහත් දැක්කී ඇසුරින් පහත ප්‍රශ්න පිළිතුරු සපයා. පෙරවරු 8ත් 9ත් අතර සහ පස්වරු 4ත් 5ත් අතර කාල ගණකයේ ප්‍රතිදානය බිඳුවේ සේප්පුවේ ආරක්ෂාව සඳහා වෙනත් බාහිර පුද්ගලයන්ගෙන් මේක ආරක්ෂා කරන්න සකස් කරපු එක්තරා ක්‍රමවේදයක් තමයි මේ තියෙන්නේ. පළමු දොරයි දෙවෙනි දොරයි දොරවල් දෙකක් තියෙනවා. සේප්පුව අරින්න කලින් පළවෙනි දොරේ අතුර තියෙන්නේ පළවෙනි නිලධාරියා ගාව, දෙවෙනි දොරේ අතුර තියෙන්නේ දෙවෙනි නිලධාරියා ගාව. මේ දෙන්නම එන්න ඕනේ මේ දොරවල් දෙක අරින්න. හැබැයි මේ දෙන්නම දොරවල් දෙක අරින්න ආවත් ටයිම් එක කොයි වගේ වෙලාවක්ද වෙන්න ඕනේ පුතා? වැඩ කරන දිනවල පෙරවරු 8ත් 9ත් අතර සහ පස්වරු 4ත් 5ත් අතර. ඒ කියන්නේ උදේට සල්ලි ගන්නයි, හවසට සල්ලි දාන්නයි. ඒ වෙලාව විතරයි, වෙන වෙලාව ගියොත් එහෙම ලොකු කතන්දරයක් වෙනවා. එහෙනම් මෙතන ප්‍රශ්නයක් නෑ. පළමු ద్వාරය, දෙවෙනි ద్వාරය, පළවෙනි ద్వාරය, දෙවෙනි ద్వාරය ඇරියොත් මේ පැත්ත 1 වෙලා ඔන්න සිග්නල් එක යනවා. එක්කෙනෙක් ඇරියොත් එහෙනම් බිඳුවයි වෙන්නේ. සේප්පු ඇරෙන මේ පැත්ත 1 වෙන්න ඕන. විදුලි ධාරාවක් ගමන් කරන්න. දැන් හිතන්න මෙතන B වෙනුවට O ద్వාරයක් එහෙම දාලා තිබ්බොත් මොන වගේ තත්ත්වයක් වේද? මේ වගේ ద్వාරයක් දාලා තිබ්බොත්. පළමු නිලධාරියයි දෙවෙනි නිලධාරියයි දොරවල් දෙක ඇරියට පස්සේ මෙතනින් සංඥාවක් මේ දෙකම එන නිසා මෙතනට එක වෙනකොට සේප්පුව ඇරෙනවද නැද්ද? කියන්නකෝ අනේ. සේප්පුව එහෙම වුණොත් ආරක්ෂාව හොඳයිද? නෑ. ආරක්ෂාව හොඳ නෑ. ඒ දෙන්න විතරක් බෑ. ටයිම් එකකුත් තියෙනවානේ මේ පල්ලෙහා. ඒ ටයිම් එකේ තියෙනවා කාල ගණකේ ප්‍රතිදානය බිඳුව වෙන්නේ 8ත් 9ත් අතර සහ 4ත් 5ත් කාල ගණකේ වුණම අපිට දැන් වෙලාව උදේ 8යි 4යි 8යි යන්නකෝ 8 9යි 9 නෙමෙයි 8:00මාරයි වෙලාව. දැන් 8:00මාරයි වෙලාව. එහෙනම් කාල ගණකේ ප්‍රතිදානය කීයද පුතා එන්නේ? දැන් තේප්පු අරින්න ඕනේ. කාල ගණකේ ප්‍රතිදානය මොකද? බිඳුවයි. මේ බිඳුවයි කියලා කියන්නේ මේ. එහෙනම් මේ බිඳුව එකක් කරගන්න මොකද්ද කරන්න ඕනේ? මෙතන මොන ගේට්ටුවක් දාන්න? not එක. not එකක් දාපුවාම මෙතන එක වෙනවා. එහෙනම් මෙතනත් එකක් තල. එහෙනම් පළවෙනි ධාරියක් දොර ඇරියා, දෙවෙනි ධාරියක් දොර ඇරියා. මෙතන ඔන්න එක වුණා. මේ දෙකම හරි ගියොත් තමයි සේප්පු ඇරෙන්න ඕනේ. එහෙනම් මොකද පුතා B වලට එන්න ඕනේ? මොන ධාරයද? and. මොකද එන්න ඕනේ? and එක. and ධාරයක්. එහෙනම් A වලට එන්න ඕනේ මොන ධාරයද පුතා? කියන බලන්න. A වලට එන්න ඕනේ not එකක්, B වලට එන්න ඕනේ and එක. වාරයක්. දැන් තේරෙන්නේ නැති. එහෙනම් මෙතන අහනවා පළවෙනි ප්‍රශ්නේ. මේ A හා B යන ස්ථාන වලට තාර්කික ద్వාර නම් කරන්න. A වලට not, B වලට and කියලා දාලා තියෙනවා නම් ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා. බලන්න හරි දාගන්න. හරි දාගන්න. ඊළඟට අහනවා මොකද්ද? මෙම පරිපතයෙහි XYZ ඇසුරෙන් Q සඳහා සමීකරණ ලියන්න. අන්න මෙතන Q කියලා තියෙන එකේ අවුට්පුට් එක Q සඳහා සමීකරණ ලියන්න. XYZ ඇසුරෙන් මෙතන X එනවා, මෙතන X එනවා, මෙතන Y එනවා, මෙතන කොහොමද දාන්නේ? X dot y. මෙතන y වෙනවා, මෙතන not එකක් දාපුවම මොකද වෙන්නේ? y නේ මෙතන z එන්නේ. z එන්නේ. sorry. මෙතන y එන්නේ උඩටනේ. මෙතනට y නේ එන්නේ. හරි. මෙතනට එන්නේ z. එතකොට මොකද වෙන්නේ පුතා මෙතනට එනකොට? z බා. z බා වෙනවා. මෙතන දැන් තියෙන්නේ මොකද්ද? and එකක් නේ. මොකද වෙන්නේ? x y dot z bar. දැන් අපිට මොන තවත් කැටි කරලා මේක ලියන්න පුළුවන් x y z bar. q කියන අවුට්පුට් එකත් එක දාලා ලියුවොත් මොකද පුතා එන්නේ? q සමානයි x y z bar. මේ සමීකරණය ආවද? q සමානයි x y z bar කියලා ලියලා තියෙනවා නම් සමීකරණය ලකුණු දෙකක් හම්බ වෙනවා. q සමානයි කියලා දාන්න නැතුව x y z bar කියලා විතරක් දාලා තියෙනවා නම් එක ලකුණයි හම්බ වෙන්නේ. q සමානයි කියලා එන්න ඕනේ. මොකද සමීකරණය අපි ඉල්ලනවානේ මේ. බූලියානු සමීකරණේ.
එම සමීකරණය ඇසුරෙන් සේප්පුව විවෘත කළ හැකි අවස්ථා නිරූපණය කිරීම සඳහා අදාළ සත්‍යතාවගුව අඳින්න. මේ සමීකරණය ඇසුරෙන් සේප්පුව විවෘත කරන්න පුළුවන් අවස්ථා දැක්වෙන සත්‍යතාවගුව තමයි අඳින්න ඕනේ. මොකද පුතා අපි කරන්නේ? q = xyz බායකට සත්‍යතාවගුවක් අඳින්න ඕන. බලමු ඔයාලගේ වැඩ කොහොමද කියලා. xy z බායකට සත්‍යතාවගුවක් අඳින්න. නේද? x y z bar. මේක ඉන්පුට් කීයක් තියෙනවද පුතේ? ඉන්පුට් ගන්න කියන්නේ 3යි. 3ක් තියෙනවා නම් x කියලා කොලම් එකක් ඕනේ. y කියලා කොලම් එකක් ඕනේ. තව z කියලා කොලම් එකක් ඕනේ. ඊගාවට xy කියලා එකක් ඕනේ. z bar කියලා එකක් ඕනේ. අනිත් මොකක්ද ඕනේ? x xy z bar. ඕනේ. ඔන්න කොලම්ස් තුන හදාගත්තා. ඉන්පුට් ටික දාගන්න අර විදියට 0 0 0 0 1 1 1 1 0 0 1 1 0 0 1 1 මේක 0 1 0 1 0 1 0 1. ඊට අපි xy ගන්නවා. xy ගන්න මොකද කරන්නේ? x.y මෙතන තියෙන්නේ n ద్వාරයක්. x.y කියන්නේ ලැබෙන ආදානයන් සියල්ල සත්‍ය විට විතරයි ප්‍රතිදානය සත්‍ය වෙන්නේ. 0 0 0 0 0 sorry xy x එකයි y එකයිනේ මෙන්න මේ දෙක sorry මේ දෙක නෙන්න ඕනේ x සහ y අතර නෙන්න ඕනේ. කොහොමද එන්න ඕනේ පුතා? x සහ y අතර මේ දෙක අතර 0 0 0 0 0 0 0 1 0 0 1 0 1 0 0 1 0 0 1 1 1 1 1 1. z bar එනවා නම් z එකේ විලෝමය එන්න ඕනේ 0 නම් 1 1 නම් 0 1 0 1 0 1 0. ඊකට මේ තුනම AND ගේට්ටුවක් හැටියට එන්නේ මේ x y z ඉන්පුට් තුනක් හැටියට. එතකොට මේ දෙක එනවා මොකද්ද? 0 1 මේකයි මේකයි 0 0 0 0 0 පහනේ 0 1 0. දැන් මේ සත්‍යතාවගුව නිරූපණය කරන්න මේ මොකද්ද මේ මොකද්ද අපේ සේපු අරින්න පුළුවන් අවස්ථාව නිරූපණය කරන්න කියලා ගත්තොත් එන මෙන්න මේ එක වෙන අවස්ථාවේ තමයි සේපු අරින්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒ අවස්ථාවේදී xyz ඉන්පුට් කොහොමද තියෙන්නේ පුතා? x වලගේ එකයි y වලගේ එකයි. පළවෙනි ධාරියක් වෙනවා දෙවෙනි ධාරියක් වෙනවා. ටයිමර් එකේ කීය දෙන්න ඕනේ? බිඳුව වෙනකොට තමයි xyz අරින්න පුළුවන්. පැහැදිලිද පුතා? දැනගත්තද මේක? ඔව් සර්. හරි. මේක දැන් බලන් ඉන්න ඕනේ. දැනගත්තේ නැති අයට ලියා ගන්න සටහන් කරගන්න අවශ්‍ය නම් ටක් ගාලා සටහන් කරගන්න. විනාඩියක් ගන්න එපා. ඉක්මනින්. අවුලක් නැද්ද මේ ගැන? ගැටලුවක් නැද්ද? හරි. නෑ සර්. හරි. එහෙනම් අපි ඒකට ලකුණු කීයක් හම් වෙනවද? පරිපත්‍ය ඇඳහම සතතාවකට ලකුණු දෙකක් හම් වෙනවා. ඒත් ලකුණු මේ ටික ඔක්කොම කරන්න ලකුණු 6ක් ඈ. හතරවෙනි ප්‍රශ්නේ අහනවා ab + c.b බූලියානු සමීකරණය සඳහා පරිපතය අඳින්න. ab + c.b බූලියානු සමීකරණ සඳහා පරිපතය අඳින්න. බූලියානු සමීකරණකට බය වෙන්න දෙයක් නෙමෙයි. a දීලා තියෙන සමීකරණයට පරිපතය අඳින්න ඕනේ. ab + c.b ab + c.b මේකට පරිපතය අඳින්නයි ඕනේ. කොතනද පුතා මේක අපි වෙන් කරන්න පුළුවන්? ප්ලස් එකෙන්ද ඩොට් එකෙන්ද? අපි ඩොට් එකෙන් වෙන් කරනවා නම් අන්තිමට ඈතට වෙන්න අඳින්න මොකද්ද? n ద్వාරයක්. එක ඉන්පුට් එකක් තමයි මේ උඩ තියෙන. අනිත් ඉන්පුට් එක තමයි b. මේක b. උඩ තියෙන එක මොකද්ද? ab + c. ab + c නම් මෙතන ප්ලස් වෙනුවට මං අඳිනවා මොනවද? o ద్వාරයක්. එක ඉන්පුට් එකක් AB අනිත් ඉන්පුට් එක C. AB කියන්නේ n ద్వාරයක්. එක ඉන්පුට් එකක් A අනිත් ඉන්පුට් එක B. මේක මොකද්ද? C.
මෙතනින් b එකක් එනවා ab එක මෙතනින් සම්බන්ධ කරලා ගන්න. මෙතන අපිට පුළුවන් ඕනනම් මෙතන යා කරන්න නැතුව නොහොම කරලා ගන්න. ගෑවෙන්නේ නැතුව ගන්නවා කියලා පෙන්නන. මෙන්න මේ පරිපතය මේ විදිහට හදලා තිබ්බා නම් ඔබට අදාළ ලකුණු හම්බ වෙන ලකුණු දෙකක් මම හිතන්නේ. බලන්න හරිද කියලා. ඇඳ ගන්න වෙලාව ඕනේද බලන්න. හරිද? පොඩ්ඩක් ඉන්නකෝ සර්. ඇඳ ගන්න. පහසුවෙන්ම ලකුණක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් මේක. හරි නේද? වෙලාව ඇති. ඉක්මනින් අඳ ගන්න. හරිද පුතේ? හරි සර්. right. පස්වෙනි ප්‍රශ්නේ ආදානයන් සියල්ල සත්‍ය වූ විට පමණක් ප්‍රතිදානය සත්‍ය වන ద్వාරයේ නම් කරෙහි සංකේතය අඳින. පුතා ආදානයන් සියල්ල සත්‍ය වූ විට ප්‍රතිදානය සත්‍ය වෙන්නේ මොන ద్వාරයේද? මොන ద్వාරයේද? අපි ඉගෙනගෙන තියෙනවා. අමතක නම් ඔන්න මන් දීලා තියෙනවා YouTube channel එකේ වීඩියෝ ටික බලන්න පුළුවන්. n ద్వාරය. මොකද පුතා ඒකට අපි කියන්නේ n ద్వාරය. නම් කරන්න කියලා තිබ්බනේ ඔන්න නම් කරා n ద్వාරය කියලා. සංකේතය අඳින්න කියන්නේ බෙන්න සංකේතය අඳ. n කියලා ලියලා මේ සංකේතන තිබ්බා නම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. දැන් එහෙනම් ඒ වැඩේ ඉවර නම් අපේ දෙවෙනි ප්‍රශ්නේ අපේ ඉවරයි. අපිට කරන්න තියෙන්නේ මොකද්ද? ලකුණු 10න් කීයද කියලා දාන්න. 10න් 8 නම් 8යි 10 නම් 10යි කියලා දාලා රවුන්ඩ් කර ගන්න. හරිද? අරක 20න් කීයද කියලා දැන් මේක 10න් කීයද කියලා දාන්න. අපි යනවා එහෙනම් ඊළඟට මොන ප්‍රශ්නෙටද? තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ වර්ඩ් ප්‍රශ්නයක් විදියට. වදන් සැකසීමේ ප්‍රශ්නයක්. පහත දැක්වෙන්නේ සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ කිරීම සඳහා වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතයෙන් සකස් කරන ලද ලියවිල්ලක කොටසකි. ඒ ඇසුරෙන් පහසු දාන ප්‍රශ්න වල පිළිතුරු සපයන්න. මේ සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ කිරීම සඳහා වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතයෙන් සකස් කරන ලියවිල්ලක කොටසක්. ඒක ඇතුලෙන් ප්‍රශ්නයක් ඇතුලේ ඇසුරෙන් පහසු දාන ප්‍රශ්න පිළිතුරු සපයන්න. අපි ප්‍රශ්න ටික බලමු. මේක චුට්ටක් බලමු. වගුවක් වගේ තියෙනවා A B C D කියලා නම් කරලා තියෙනවා. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. ඒකේ අයන්නේ එක කොටස. උත්තර ටිකකුත් text direction bullets italic underline කියලා තියෙනවා. නේද? අංක A සිට D දක්වා ඇති එක් එක් හැඩසව් ගැනීමේ කාර්යයට භාවිතා කළ මෙවලම් දී ඇති ලැයිස්තුවෙන් තෝරා නම් කරා. අදාළ ඉංග්‍රීසි අක්ෂරය හා මෙවලම් නාමය පමණක් ලිවීම සෑහේ. උත්තර ටිකක් දීලා තියෙනවා. මොකද පුතා මේ A වල තියෙන්නේ? මොකද්ද A? මේ උත්තර ටිකෙන් ලියන්න ඕනේ. මේ තියෙන උත්තර ටික. මොකක්ද? අන්ඩර්ලයින්. අන්ඩර්ලයින්. A කියලා ලියලා අන්ඩර්ලයින් කියලා ලියන්න ඕනේ. උත්තර පත්‍රේ. B මොකද්ද? B වල අකුරු වලට මොනවද කරලා තියෙන්නේ? මොකක්ද තියෙන්නේ? ඉටැලික් කියන්නේ අකුරු ඇල කරනවා කියන එක. ඉටැලික්. C මෙන්න මේ C බලන්න. අකුරු උඩ අතට දාලා. ඒ විධානය මොකක්ද? text direction කියන විධානය. text direction පාවිච්චි කරලා තියෙන C. D වල bullets. D වල තියෙන්නේ bullets. මෙන්න මෙහෙමයි ලියන්න ඕන උත්තරේ ලියද්දි. උත්තර පත්‍රයේ මේ ඔක්කොම පිටපත් කර කර ඉන්නේ නෑ. A වලට මේකයි, B වලට මේකයි, C වලට මේකයි, D වලට මේකයි කියලා විතරයි ලියන්න. වැඩි වෙලාවක් ගත වෙන්නේ නැතු උත්තර ටික ලියන්න පුළුවන්. අදාළ ලකුණ ලැබෙනවා. බලමු මේකට ලකුණු කීයක් හම්බ වෙනවද කියලා. ලකුණු 4ක් හම්බ වෙනවා. වැඩිද මන්දා? නේද? වැඩි වාගේ නේ. ලකුණු 4ක් ලැබෙනවා. වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතයෙන් වගුවක් සැකසීමේදී පහත එක් එක් හැඩ ගැස්වීම සඳහා භාවිතා කරන විධානයන් ලියා දක්වන්න.
මේවට පාවිච්චි කරන විධානයක් ලියන්න තියෙනවා. මේකට 4 3 නම් තමයි හරි අරකට දෙකක් දීලා නේද? කමන්නේ. අපි බලමු. වගුවේ එක් කෝෂයක් කෝෂ කීපයක් බවට පත් කරන්න පාවිච්චි කරන විධානය දන්නවද ඔයාලා මොකක්ද කියලා? එක සෙල් එකක්. දැන් මේ තියෙන එක සෙල් එකක්. මේ සෙල් එක කෝෂය කියන්නේ සෙල් එකනේ. මේ වගේ කෝෂ කීපයක් බවට පත් කරන්න පාවිච්චි කරන විධානය මොකක්ද කියලා යහන්නේ. මොකද්ද පුතා? මොකක්ද කියන්නේ? මොකද්ද විධානය? කියන්නේ දැන් ලිව්වට පස්සේවත් කියන්න බෑ. මොන සෙල්ස්ද? නිරෝෂා පේන්නේ නැද්ද මම මේ ලියන එක? ලියපු එක? ඔයාලට මම ඇහෙන්නේ නැද්ද? කවුරුත් කතා කරන්නේ දැන් ඕන් ආයේ. නිදිද? කවින්ද කියන්නේ? මොකද්ද මේකට කියන්නේ? split cells. මොකද්ද කියන්නේ බලන්න? split cells. කියන්න මට ඇහෙන්නේ. split cell. split cells. හරි අමාරු වචනයක් ගන්න එළියට නේ. split cells කියලා කියන්නේ. එහෙනම් අපි A වලට එන්නේ මොකද්ද කොට? split cells. ලිවෙ නැත්තම් ලියාගෙන split cells. S P L I T split cells කියන විධානය තමයි පාවිච්චි කරන්නේ. වචනවල දිශානතිය වෙනස් කරන්න මේ උඩ එකමයි පාවිච්චි කරන්නේ. උඩ අර text direction කියලා තිබ්බ ඒක තමයි මෙතනටත් දාන්න තියෙන්නේ. මොකද්ද පාවිච්චි කරන්නේ? text direction. text direction. වගුවේ කෝෂ පරාසයක් සංයුක්ත කොට එක් කෝෂයක් ලබා ගැනීම. merge cells. merge cells. වගුවට නව තීරුවක් ඇතුළත් කිරීම. insert left. insert left එහෙම නැත්නම් insert right. insert left එහෙම නැත්නම් insert right. හරි පුතා. ටික ලියා ගන්න. ලියලා නැත්නම් ලියා ගන්න. මේවා දැනගන්න ඕනේ වර්ඩ් වල තියෙන. ඉතින් පුතා මෙන්න මේකයි මම අර හැමදාම ඔයාලට කියන කතන්දරේ තමයි වර්ඩ් වල ප්‍රායෝගික ක්‍රියාකාරකම් කීපයක් කරොත් මේ කිසිරියක් කටපාඩම් කරන්න ඕන වෙන්නේ නැහැ. නේද? ඔය වගුවක් දෙකක්, එතකොට බයෝඩේටා එකක්, එතකොට ඔයාලගේ ඇප්ලිකේෂන් එකක්, මොනවා හරි ඉංග්‍රීසි පොතේ තියෙන ටෙක්ස්ට් එකක් ඒවා මේ කරන්න ගන්න. බලාගෙන කරන්න ප්‍රැක්ටිකල්. එහෙම කරපුවාම මේවා මේ කටපාඩම් කර කර දඟලන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලට මතක හිටිනවා. ලේසියෙන් මතක හිටිනවා. මේ ටික ලියාගත්තද? ඔව් සර් ලිව්වා. ලිව්වා. right. එහෙනම් අපි ඊළඟට යමු. එතන මේකට ලකුණු 2යි අරකට 4යි ලකුණු 6යි. තව එතකොට ලකුණු 4ක් තියෙනවා ඉතිරි වෙලා. මොනවද ලකුණු 4? පහත් දැක්වෙන වගුවේහි ඒ තීරුවේහි කෙටි මං යතුරු දැක්වෙන අතර ඒවාෙහි ක්‍රියාකාරීත්වයන් B තීරුවේහි දක්වා ඇත. A තීරුවට ගැලපෙන ක්‍රියාකාරීත්වයන් B තීරුවෙන් ගලපා ලියන්න. මේ ෂෝට්කට් කීස් ටිකක් තියෙන මොනවද කරන්න කියලා යහන්නේ. control A පාවිච්චි කරන්නේ මොකටද පුතේ? control A අංක 1 ගැලපෙන්නේ මොකක් එක්කද? මොකක් එක්කද? C එක ලේඛනයේ තේරීම. ලේඛනයේ අකුරු සියල්ල තේරීම කියලා කිව්වනම් තව පැහැදිලි C කවන්නේ. 2 control V shortcut එක control V පාවිච්චි කරන මොකද? paste කරන්න. අකුරු වස්තු ඇලවීම paste කරන්න නේද? දෙකට මොකද්ද? A දෙකට A. 3 අකුරු වස්තු පිටපත් කිරීමට. control C අකුරු වස්තු පිටපත් කරන්න. ඒ කියන්නේ 3ට එන්න ඕනේ මොකද්ද? D. 4ට control X අකුරු වස්තු කැපීමට. ඒ කියන්නේ 4ට එන්න ඕනේ B.
ඔයාලා එකට C දෙකට A 3ට D 4ට B කියලා දාලා තිබ්බා නම් පිළිතුර නිවැරදි. හොඳට මතක් කරලා ලියන්න ඕනේ දීලා තියෙන උපදෙස් අනුවම. මේවා මේ අතින් ලියලියා දඟලන්න එපා. එකට C දෙකට A 3ට D 4ට B කියලා ලිව්වා නම් ප්‍රමාණවත්. ඒ දීලා තියෙන උපදෙස් අනුව. හරි. එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නෙත් කතා කරලා ඉවරයි. ඔයාලට තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට ගත්ත ලකුණු කීයද කියලා 10න් කීයද කියලා එකතු කරලා දාන්න. 10න් 10 නම් 10න් 10යි කියලා දාලා රවුන්ඩ් කරලා ගන්න. පස්සේ එකතු කරන්න ලේසි අපිට එහෙම දාගත්තා. right. එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඒ තමයි ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4 Excel ප්‍රශ්නයක් අහන්නේ. Excel ප්‍රශ්නයක් තියෙන්නේ. මට මතකයි මේ ප්‍රශ්නේ හැදුවේ මම ඒක මතක් කරන්නම්. මට මේ පේපර් එක හදනකොට මතක් වුණේ මේ අපේ කනිෂ්ඨ විද්‍යාලයේ IT කරන මිස් තිරිණි මිස් තමයි මේක හැදුවේ මට මතක හැටියට. නේද? එයාගේ අත්දැකීමක් මම මොකද එයාලගේ මේ බිම්මල් ව්‍යාපාරයක් කරගෙන යනවා එයාලා නේද? එයාලා තමයි මේක මේ මට හදලා දුන්නේ මට මතකයි ඒක. ඉතින් මේ මෙන්න මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අපි අරගෙන බලමු. පහත දක්වා ඇත්තේ Nature Fresh බිම්මල් ව්‍යාපාරයේ ජනවාරි මාස පළමු සතියේ අලෙවි කරන ලද බිම්මල් පැකට් ප්‍රමාණයන් පිළිබඳ සටහන් තබන ලද විද්‍යුත් පැතුරුම් පතක කොටසකි. ඒ ඇසුරින් පහත ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. Nature Fresh බිම්මල් ව්‍යාපාරයේ ජනවාරි මාසේ නේද? එයාලා මේ මොකද කරලා තියෙන්නේ මේ එක එක කඩවලට බිම්මල් පැකට්ස් දාලා තියෙනවා. නේද? ඒවා එකක් නේ තියෙන්නේ. දිනය පළවෙනි මාසේ පළවෙනිදා සුගත් වෙළඳ සැලට 25ක් දාලා තියෙනවා. මදුසංක වෙළඳ සැලට 10ක් දාලා තියෙනවා. සයුරංගා ස්ටෝර්ස් වලට 12ක් දාලා තියෙනවා. සුනීතා ස්ටෝර්ස් වලට 10ක් දාලා. අලෙවි කළ මුළු ප්‍රමාණය මෙතන තියෙනවා. දවසේ ආදායම මෙතන තියෙන අලෙවි කළ මුළු ප්‍රමාණය කියන්නේ මේ ඔක්කොම එකතු කරපුවා නේද මේ තියෙන්නේ. ඔව්නේ 57යි. දවසේ ආදායම කියලා 2850කුත් හම්බෙලා තියෙනවා. කොමිස් මුදලකුත් දක්වලා නැහැ. සුද්ධ ආදායම දක්වලා නැහැ. අනිත් ඔක්කොම තියෙනවා. ඒ වගේ මේ ටික සුගත් වෙළඳසැලට දුන්න මේ මාසේ 1 2 3 4 5 6 7 සතියක් ඇතුළත දුන්න ඒවා ටික සුගත් එකතු කරලා තියෙනවා මේ. සතියක් කරන 54ක් දීලා තියෙනවා. සයුරංගයකට 160. මෙන්න මේ වගේ වගුවක් මේ තියෙන්නේ. Excel sheet එකක්. දැන් එහෙනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. දැන් ඔයාලට හොඳට තේරුම් ගන්න ප්‍රශ්න පත්‍රයකට අපි ඉන්වෝල් වෙන්නේ කොහොමද කියලා. දැන් මම මේක දැක්ක ගමන් පුතා උත්තර බලන්න ගියාද ප්‍රශ්න බලන්න ගියාද? නැහැ. මොකද්ද කරේ ඉස්සල්ලාම? මට කියන්න මම දැන් මේ කරපු දේ ඔයාලට තේරුණා නම් මොකද්ද මං කරේ කියන්නකො ඉස්සල්ලාම. කතා කරන්න නම් ඕනේ ඈ. කතා නොකරුවොත් මම මේ වැඩේ නවත්තනවා. Excel sheet එක හොඳට මේ බලාගත්තා. හරියටම හරි. Excel sheet එක දීලා තියෙන එක හොඳට කියවලා බලලා ඒක අවබෝධ කරගත්තා. අන්න ඒකයි මුලින්ම කරන්නේ. නැත්නම් එකපාර ප්‍රශ්න බලලා ප්‍රශ්නට උත්තර ලියන්න අපිට බෑ. මේ දීලා තියෙන එක අපි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. මොන්න මම මේ වැඩේ කරා වොන්න. දැන් මට තේරුණා මේක මේ නේද එක එක කඩවලට දීලා තියෙන මේ තියෙන දින ටික දීපු ආදායමක් තියෙනවා. මේ එක පැකට්ටුවක මිල 50යි කියලාද. මම මේක දැන් තේරුම් ගත්තා. දැන් ඔන්න ප්‍රශ්න වලට යනවා. දැන් ඔයාලත් එහෙමයි පුතේ. පේපර් එක ගත්ත ගමන් දඩබඩ ගාලා නේද ප්‍රශ්න ටික බලලා කඩිමුඩිය උත්තර ලියන්න යන්න එපා. එතකොට අපිට වරදිනවා. පස්සේ තේරෙනකොට පේපර් එක දීලා ඉවරයි. ගෙදර අවිල්ලා ආපුව පේපර් එක ඉවල බලනකොට තමයි තේරෙන්නේ හත් දෙයියනේ මොකද මං කරේ. දැන් ඉතින් හම්බෙයි ලකුණු නේද? ඒක නිසා ගිය නුවණාය අතුන් ලවවත් අද්ද ගන්න බැහැයි කියලා කියනවනේ. ඒ නිසා අපි හොඳට කල්පනා කරලා ප්‍රශ්න පත්‍රය හොඳට තේරුම් අරගෙන තමයි ප්‍රශ්න වලට යන්න ඕනේ. එහෙනම් බලන්න පළවෙනි ප්‍රශ්නේ අහනවා අයන්න. ඉහත පැතුරුම් පතෙහි එකේ එක කියන්නේ පළවෙනි මාසේ පළවෙනි දින අලෙවි කළ මුළු බිම්මල් පැකට් ප්‍රමාණය F5 කෝෂයට ලබා ගැනීමට F5 කෝෂය කොහෙද තියෙන්නේ? එතන F තියෙනවා F5 මෙන්න මේ අලෙවි කළ මුළු පැකට් ප්‍රමාණය මෙතන තියෙන්නේ. ලබා ගැනීමට භාවිතා කළ හැකි සමීකරණය ලියන්න. මෙතන මේක ලබා ගන්න පාවිච්චි කරපු සමීකරණය ලියන්නයි තියෙන්නේ. පුතා මොකද්ද පුතා මේකට එන සමීකරණේ කාටද කියන්න පුළුවන්? මේ ටික ඔක්කොම එකතු කරලා තමයි මෙතනට උත්තරය අරන් තියෙන්නේ. කියන්න බලන්න. සමානයි ෆන්ක්ෂන් එකක් ඇතුළේ ලියන්නත් පුළුවන් ෆන්ක්ෂන් එකක් නැතුව ලියන්නත් පුළුවන්. ෆන්ක්ෂන් එක ඇතුළේ ලියවනම් සමානයි සම් ඊළඟට පළවෙනි කෝෂ ලිපිණය මොකක්ද? මෙන්න මේක ගන්න ඕනේ. මොකක්ද? B කියන්නේ B5 sorry B5 call B5 ඊට පස්සේ colon double dot
අවසාන එක මොකද්ද? මෙතන තියෙන එකනේ. E5 මයි නේද? E5 B5 colon E5 දාලා තියෙනවා නම් ඔබට ලැබෙනවා අදාළ ලකුණු එකක් ලැබෙනවා. තවත් විදිහකට දාලා තිබුණා මේකේ කොයිම අවස්ථාවකවත් කියලා නැහනේ ශ්‍රිත ඇතුළත් සමීකරණ ලියන්න කියලා. ඒ කියන්නේ sum කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නම කියලා නැහනේ. ඒක නිසා ඔයාලා ලියලා තිබ්බා නම් මෙන්න මෙහෙම උත්තරයක් equal නේද? B5 plus C5 plus D5 plus E5 කියලා දාලා තිබ්බා නම් මොකද කියන්නේ? ඒකත් හරිද වැරදිද? ඒකත් හරි. ඒකත් හරි. ඒකත් වැරදි නෑ ඒකත් හරි ඈ. ඒකත් හරි. තවත් විදිහකට මම කියන්නම්. මෙහෙම දාලා තිබ්බත් ඒත් හරි ඈ. සමානයි sum B5 C5 D5 E5 මෙහෙම දාලා තිබ්බොත් ඒකත් හරි. ඒකත් හරි. කමා දාලත් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ උත්තර තුනෙන් එකක් ඔබ ඇතුළත් කරලා තිබ්බා නම් අදාළ ලකුණ ලැබෙනවා ලකුණක් හම්බ වෙනවා. ඒ කියන්නේ මම මේක මකන්නම්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? ඒ ඇසුරින් අනෙකුත් දෙනෙහන්නේ අලෙවි කළ මුළු ප්‍රමාණ ලබා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රමයක් පියවරය සහිතව දක්වන්න. තවත් ලකුණක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් නේද? දැන් අපිට මෙතනට ආවනේ දැන් උත්තරේ අරගෙන එන්ටර් කරපු ගමන් 57යි කියලා. දැන් එහෙනම් ඉතිරි ටිකෙත් ලබා ගන්න මොකද්ද කරේ? ඒක ක්‍රමයක් කියන්නලු. මොකක්ද ඒක ක්‍රමයක්? එතන මේ කර්ස් එක තියලා පල්ලහැට දැම්ම. අන්න හරි. එනේ ලිව්වා නම් ඒක හරි. පිළිතුරු ලැබුණු F5 කෝෂයේ fill handle එකෙන් එහෙම නැත්නම් පිරවුම් handle එකෙන් අල්ලා අපි ඔකට කියන්නේ fill handle එක. නේද? පිරවුම් handle එක. අල්ලා මොකක්ද දක්වාද? F11 දක්වා. F කීය දක්වාද? F11 දක්වා ඇදගෙන ගොස් අතහැරීම කිව්වත් හරි. පිළිතුරු ලැබුණු F5 කෝෂයේ පිරවුම් හැන්ඩලෙන් අල්ලාගෙන F11 කෝෂය දක්වා ඇදගෙන ගොස් අතහැරීම. ඒක කිව්වත් හරි. එහෙම නැත්නම් තවත් එකක් තියෙනවා කියන්නේ. මොකක්ද අනිත් එක? පිළිතුරු ලැබුණේ මෙන්න මේ කෝෂයටනේ. පිළිතුරු ලැබුණු F5 කෝෂය තෝරා නේද? සිලෙක්ට් කරා. ඊට පස්සේ මොකද කරන්නේ? තෝරනවා මොකද්ද? අපේ කම්පියුටර් එතන තියෙන copy button එක. මෙතන තියෙන අපේ කම්පියුටරේ copy නේද? edit copy කිව්වත් කමක් නැහැ. control C ගහන්න පුළුවන්. copy තෝරනවා. ඊට පස්සේ මෙන්න මේ කෝෂ පරාසය තෝරන්න ඕනේ. මේ කෝෂ පරාසයට අපි කියන්නේ මොකද්ද? F6 සිට F11. F6 colon F11 කෝෂ පරාසය තෝරන්න. ඒ කෝෂ පරාසය තෝරන්න. අන්තිමට paste press කරන්න. මොකද්ද තෝරන්න ඕනේ? අන්තිමට දාන්න මොකද්ද? paste. මේක තෝරලා copy කරලා මේ කෝෂ පරාසය තෝරලා මොකද්ද කරන්නේ පුතා? paste කරන්න. ඔන්න ඒ ක්‍රම දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඔය ක්‍රම දෙකෙන් කොයි ක්‍රමේ දාලා තිබ්බත් අදාළ ලකුණ ලැබෙනවා. එහෙනම් මේ දෙකම හරියට නිවැරදිව දාලා තියෙනවා නම් ඔයාලට ලකුණක් හම්බ වෙනවා. මේකට ලකුණයි මේකට ලකුණයි දෙකම ලකුණු දෙකයි ආයන්නටයි ආයන්නටයි. දෙක කොටු යොමු පමණක් භාවිතා කර එක දින දවසේ ආදායම G5 කෝෂයේ ගණනය කිරීමට සුදුසු සමීකරණ ලියන්න. දවසේ ආදායම හොයලා තියෙන්නේ පැකට්ටුවක මිල ගුණ කිරීම අලෙවි කළ මුළු ප්‍රමාණය කියලා දාලා තියෙනවා. පැකට්ටුවක මිල අලෙවි කළ මුළු ප්‍රමාණය. කොටු යොමු කියලා කියන්නේ මොකද පුතා? cell references. cell references කියලා කියන්නේ මේ කෝෂවල address විතරයි පාවිච්චි කරන්න පුළුවන්. cell address විතරයි පාවිච්චි කරන්න පුළුවන්. වෙන මොකක්වත් ඔය සූත්‍ර නම් පාවිච්චි කරන්න බෑ. නේද?
ඒ කොටියම විතරක් පාවිච්චි කරලා මේකේ දවසේ ආදායම කොහොමද හොයුවේ කියලා බලන්නයි තියෙන්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ මට කියන්න? එක් පැකට්ටුවක මිල තියෙන්නේ කී වෙනි සෙල් එකේද? කියන්න. two මේ yes C3 C3. අලෙවි කළ මුළු ප්‍රමාණය තියෙන්නේ කොතනද? F5 F5. පළවෙනි මාසේ පළවෙනිදා අලෙවි කළ මුළු ප්‍රමාණය තියෙන F5. එහෙනම් දැන් මොකක්ද අපි කරන්න ඕන? මේ 50 මේ 57න් ගුණ කරන්නයි. ඒතර අගේ අපි දාන්නේ එකේ කොටු යමු විතරයි. යකි අගේ දාන්න බෑ. 50 ගුණ කිරීම 57 කියලා එහෙම දාන්න බෑ. කොටු යමු කියන්නේ මේ 50 තියෙන තැන මොකද්ද? සෙල් රෙෆරන්ස් එක මොකද්ද? C3 සමානයි C3 ගුණ කිරීමට දාන්නේ තරුව ඊකට මොකද්ද? F5 මොකක්ද දාන්නේ? F5 සමානයි C3 ගුණ කිරීම F5 කියලා දැම්මා නම් මේ පිළිතුර එනවා. දැන් පුතා මේ පිළිතුර මේ විදිහට ආවට අර පිරවුම් හැඩලෙන් අල්ලලා පල්ලෙහාට ඇදලා අර ඉස්සල්ලා වාගේ අනිත් පිළිතුරු ගන්න පුළුවන්ද බැරිද? ගන්න පුළුවන්ද බැරිද? බෑ ගන්න බෑ. ගන්න බැරි හේතුව තමයි අපි දන්නවා මෙතෙන්ට ගිසත් අපි අර පළවෙනි පේපර් එකේ සාකච්ඡා කරා. මෙතෙන්ට C3 ගුණ කිරීම F5 දාලා මේ සමීකරණය අරගෙන පල්ලෙහා කෝෂවලට පිටපත් වුණොත් මොකද වෙන්නේ? මේ C3 එක මොකක් වෙනවද පුතා? C4 වෙනවා. F5 එක F6 වෙනවා. F6 එක නම් හා කමක් නැහැ කියමු. මෙතන 58යිනේ ගුණ වෙන්න ඕනේ දෙවෙනි එකේදී. ඒක හරි කියමුකෝ. මේක හරි ඕකේ. C4 එක හරියයිද? C4 කියන්නේ පුතා මදුසංක වෙළඳසැල. මදුසංක වෙළඳසැලෙන් 58 ගුණ වුණාම උත්තරේ ඉද? නෑ නෑ. පිළිතුර එන්නේ. දැන් එහෙනම් අපිට පොඩි වැඩක් කරන්න වෙනව නේද මේ උත්තරේ දාන්න කලින්? මොකද්ද කරන්න වෙන්නේ? මොකක් හරි හිර කරලා තද කරලා වෙනස් නොවී තියාගන්න වෙනවා. කොයි කෝෂයේද වෙනස් නොවී තියාගන්න? C3 කෝෂයේද F5 කෝෂයේද? C3 C3 කෝෂය පහලට අදින්න අපි හිතාගෙන ඉන්නේ දැන්. පහලට අදිනවා නම් දාන්නේ මැදට කියලා මං කියලා දීලා තියෙනවා. මොකද්ද දාන්නේ මැදට පුතා? මොන ලකුණද? ඩොලර් ලකුණ. එහෙනම් මේ C3 මෙහෙම ලියන්නේ නැතිව C3 හිර කරලා තියාගන්න C $sin3 කියලා මැදට ඩොලර් ලකුණ දාලා F5 දැම්මා නම් හරියටම හරි. මේ සමීකරණය හරියටම හරි. මේක ලිව්වත් හරි. අර කතාවක් තියෙනවානේ මේ නේද? අර පඳුරට ගහපුවාම එක හාවෙකුට හරි වදී කියලා නේද? නේද? ඒ වගේ සමහර අය මේක හරියටම තේරුන්නේ නැත්නම් කොතනටද ඩොලර් සයින් ලකුණ දාන්නේ කියලා පොඩි කපටි වැඩකුත් තියනවා කරන්න. මොකද කරන්නේ? සමානයි ඩොලර් සයින් මෙතනටත් දානවා C මෙතනටත් දානවා ඩොලර් සයින් C ඩොලර් සයින් 3 ගුණ කිරීම F5 කියලා දැම්මා නම් මේ සමීකරණයත් හරිද වැරදිද පුතා? මේ සමීකරණයත් හරි. මේකත් හරි මේකත් හරි. හැබැයි ඔයාලා මෙහෙම දැම්මා නම් සමානයි ඩොලර් සයින් C3 කියලා දැම්මා නම් ඩොලර් සයින් ලයිනට අරගෙන මේක වැරදි. ඇයි? මෙහෙම දාන්න හොඳයි අපි කොපි කරන්නේ කොයි පැත්තට නන්ද? දකුණු පැත්තට කොපි කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපි මේක පිටපත් කරන්නේ කොහටද? පහළට නිසා තුන්වෙනි එක හරියන්නේ නැහැ. දැන් ඔයාලට මේක තේරුණාද? බොහොම සරලව කියලා දුන්නා. ඔව් සර් මෙන්න මේ ක්‍රම දෙකට දාලා තියෙනවා නම් ඔයාලගේ උත්තරේ මේ පළවෙනි උත්තරයට ලකුණු හම්බෙන්නේ නැහැ. මේකට හම්බෙන්නේ නැහැ. මේ ක්‍රමයට හරි මේ ක්‍රමයට හරි දාලා තිබ්බොත් විතරක් අදාළ ලකුණ ලැබෙනවා. කීයද ලකුණ හම්බෙන්නේ? ලකුණු දෙකක් හම්බෙනවා. නේද?
තුන්වෙනි ප්‍රශ්නේ බලමු. මදුසංක වෙළඳ සැලෙහි සතිය තුල විකුණු මුළු පැකට් ප්‍රමාණය C12 කෝෂයට ලබා ගැනීමට භාවිතා කළ හැකි ශ්‍රිත සහිත සමීකරණ. ඔන්න මෙතන කෙලින්ම කියලා තියෙනවා ශ්‍රිත සහිත සමීකරණය ලියන්න. අරකේ එහෙම නොතිබ්බත් අපි ලිව්වා ප්‍රශ්නයක් නැහැ. ශ්‍රිත සහිත කිව්වොත් අර වගේ අර එකතු කිරීම දාලා ලියන්න බෑ. එහෙනම් මදුසංක වෙළඳසැලේ සතිය තුල විකුණු මුළු පැකට් ප්‍රමාණය. අපි බලමු මදුසංක වෙළඳසැලේ සතිය තුල විකුණු මුළු පැකට් ප්‍රමාණය කො මදුසංක වෙළඳසැල වෙන්න මදුසංක වෙළඳසැල වෙන්න සතිය වෙනම පෙන්නනවා. මේ තමයි සතිය මේ මදුසංක වෙළඳසැල නේද? මේ සතිය තුල විකුණු බිව්වා මෙතන තියෙනවා පෙන්නලා. මේක ලබා ගන්න මොකද්ද ශ්‍රිත සහිත සමීකරණය කියන්නේ ඉක්මනින් මට සමානයි මොකද අපි දාන්නේ? ශ්‍රිතය මොකද්ද? සමානයි සම්. පළවෙනි කෝෂ ලිපිණය මොකද්ද? උඩ තියෙන මොකද්ද? C නේද? පළවෙනි කෝෂ ලිපිණය C. මෙන්න තියෙන පළවෙනි කෝෂ ලිපිණය C C5 colon දෙවෙනි කෝෂ ලිපිණය C11 equal sum C5 colon C11 කියලා දාලා තිබ්බා නම් හරියටම හරි. ශ්‍රිත සහිත සමීකරණය කියලා කියද්දී equal sum C5, C6, C7, C8, C9, C10, C11 දාලා තිබ්බත් හරි. හැබැයි ඉතින් ඒක ගැලපෙන්නේ නැහැ. ඔක්කොම ටික ලියන්න එපා. නිවැරදිම පිළිතුර තමයි මේක. එහෙනම් මේකට මේ විදිහට දාලා තියෙනවා ඔබට අදාළ ලකුණ ලැබෙනවා. සම් දාලා සමීකරණ ලියලා තිබ්බොත් නිකන් එකතු කිරීම ලකුණු ටිකක් දාලා තිබ්බොත් නම් එන්නේ නැහැ මේකට ලකුණු හම්බෙන්නේ. මොකද පැහැදිලිව කියලා තිනවා මෙයා මොකද්ද? ශ්‍රිත සහිත සමීකරණය කියලා. ශ්‍රිත සහිත නම් ශ්‍රිතය කියන්නේ සම් එක. ඒක දාලා ලියවෙන්න ඕනේ. එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ බලමු. දිනකට ලබන ආදායමෙන් 10%ක් නේචර් ෆ්‍රෙෂ් ව්‍යාපාරයේ සේවකයින් අතර වැටුපට අමතරව කොමිස් මුදලක් ලෙස ලබා දෙන අතර එම කොමිස් මුදල ගණනය කිරීමට H5 කෝෂයට ඇතුළත් කිරීමට සුදුසු සමීකරණය ලියන්න. මොකද්ද කරන්නේ? සේවකීන්ට වැටුපට අමතරව කොමිස් මුදලක් ලබා දෙනවලු මේක. 10%ක කොමිස් මුදලක්. ඒක හොයන්න මොකද්ද කරන්නේ කියලා අහන්නේ. ලැබෙන දිනකට ලැබෙන ආදායමෙන් 10%ක් කියන්නේ කොච්චරද කියලායි අපිට හොයන්න තියෙන්නේ. එහෙනම් පුතා අපිට සමීකරණය ගත්තොත් එහෙම තේරෙනවා දිනකට ලැබෙන ආදායම මේ වගේ ප්‍රමාණයක් ආවොත් මේකෙන් 100ට කොච්චරද පුතා? 10%ක් කියන එක හොයන්න ඕනේ. 2850 10% සුළු පොලිය ගණනය කරනකොට මොකක්ද අපේ සූත්‍රය වෙන්නේ? අපි නිකන් සාමාන්‍ය ලියන්න මොකද? 2850 ගුණ කිරීම ගණන් ප්‍රශ්නයක් අහන්න. 100ට 10 නේ. එහෙම නෑනේ. එහෙමනේ පුතා හොයන්නේ. ඔව්ද නැද්ද? ඔව් සර්. එතන මේකේ උත්තරය හැටියට කීයද ලැබෙන්නේ? මේක හැටි ගණන් සුළු කරලා ගත්තොත් 285යි උත්තරය හැටියට ලැබෙන්නේ නේද? හරි. ඒ වගේ දැන් මේ සමීකරණයනේ මෙතන අපි ගත්තේ දැන් මේක සමීකරණයක් හැටියට ලිව්වා නම් අපි ලියන්නේ කොහොමද? 2850 තියෙන තැන කොතනද? මොන කෝෂයේද? G සමාන ලකුණ දැම්ම 2850 තියෙන මොකේද? කෝෂ ලිපින. කොටු යමු සෙල් රෙෆරන්සස් පාවිච්චි කරන්න. G5 මෙතන තියෙන ගුණ කිරීමේ ලකුණක්. එහෙනම් ගුණ කිරීමේ ලකුණ අපි දාන්නේ තරු ලකුණ. හරි. 110 දාන්න ඕනේ. 110 කොහෙවත් තැනක මේකේ සඳහන් වෙලා නැති නිසා අපිට අතින් සමීකරණයට දාන්න වෙනවා. ඒ නිසා අපි දානවා 10 100ට ලකුණ. මෙන්න මේක තමයි සමීකරණය. සමානයි G5 ගුණ කිරීම 10 100ට. මෙන්න මේක දාලා මෙන්න මෙතනට උත්තරේ ගත්තොත් මෙතන උත්තරේ කීයක් එනවා පුතා? 285ක් කියලා එයාගේ කොමිස් මුදල කීයද කියලා යනවා. මෙතනට ඒ සමීකරණ දැම්මම පස්සේ. මේක හරියද බලන්න සමානයි G5 ගුණ කිරීම 10යි 100ට ලකුණු දාන්න ඕනේ 100ට ලකුණු. නැත්නම් මේ වගේ එකක් අපිට දාන්න බෑ පුළුවන්. නේද? ඒ වගේ එකක් දාන්න බෑ 100 උඩ 10 10 උඩ 100ට එහෙම දාන්න බෑ. 100ට 10 මෙහෙම පෙන්නනවානේ මේක හරියට 100ට 10 දාන්න. රයිට්. එහෙනම් අපි ඊළඟ එකට යනවා. ඊළඟ එක මොකක්ද අහන ප්‍රශ්නේ? අවසාන ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. 5.
පළවෙනි මාසේ පළවෙනි දින සුද්ධාදායම සුද්ධාදායම I5 කෝෂයට ලබා ගැනීමට භාවිතා කළ හැකි සමීකරණ ලියන්න. සුද්ධාදායම ගන්න ඕනේ I5 කෝෂයට. I5 මෙන්න මෙතනට එන්න ඕනේ. දැන් පුතා මේකේ සුද්ධාදායම දැන් මෙතන 285ක් ආවා නම් සුද්ධාදායම මේක ඇරියට පස්සේ ඉතිරි මුදල නේද මෙතනට එන්න ඕනේ. මොකද්ද කරන්නේ? 2850න් 285 මොනවා කරනවා? අඩු කරනවා. අඩු කරනවා. එහෙනම් අපි 2850න් 285 අඩු කරනවා කියලා ලියන්නේ නැහනේ. කොටුවෙමුනි පාවිච්චි කරන්නේ G5 වලින් සමානයි මොළට සමාන ලකුණු වනේ G5 වලින් අඩු කරනවා මොකද්ද? H5. G5 අඩු කිරීම H5 කියලා දාලා තියෙනවා නම් අවසාන ප්‍රශ්න පිළිතුර හැටියට ඔබට අදාළ ලකුණ ලැබෙනවා. සමානයි G5 අඩු කිරීම H5. බලමු අපි ලකුණු කීයක් හම්බ වෙනවද? ලකුණු දෙකක් හම්බ වෙනවා. දැන් එහෙනම් ඒ ටිකත් හරිනම් ඒකටත් දාන පුතා 10න් කීයද කියලා ලකුණු දාන්න. 10න් 8ද 10න් 10ද කියලා උතනක් දාගන්න. මෙතන ඉන්නවද 10න් 10ම Excel ප්‍රශ්නෙට ගත්ත කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න මට බලා ගන්නත් එක්ක 10න් 10ම මේ Excel ප්‍රශ්නෙට ගත්තත් ලේසියම ගන්න පුළුවන් Excel නේද? ගිහාන් රවිහංශ විතරයි. තව කවුරුත් නැද්ද? හරි. 10න් 9ක් ගත්ත කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න බලන්න. 10න් 9ක් දහම් දින්නවා. 10න් 8ක් 10න් 8 10 දැන් ඔක්කොම අත උස්සන්න. 10න් 8 10න් 9 10න් 10. 10න් 8ට වැඩි ඔක්කොම. හොඳයි. ලේසියෙන්ම ලකුණු 10ක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් පුතේ Excel ප්‍රශ්න කියලා කියන්නේ. ඒ නිසා මේක චුට්ටක් තව අඩුපාඩු තියෙනවා නම් ඒ ටික හදාගෙන අපි අඩුපාඩු හදාගෙන මේ ප්‍රශ්නෙට ලකුණු ගන්න ඕනේ. මොකද මේකට ලකුණු 60ක් දෙවෙනි ප්‍රශ්න පත්‍රේ අඩුම තරමේ ඒ සාමාර්ථයක් ගන්න ඕකෙන් 50ක්වත් ගන්න ඕනේ. නේද? පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 30ක්වත් ගන්න ඕනේ. උතර පළවෙනි පේපරේට 40න් 30ක් ගන්න ඕනේ. දෙවෙනි පේපරේට අඩුම තරමේ 60න් 50ක් ගන්නවා. එතකොට තමයි ලකුණු 80ක් හම්බෙන්නේ. බය නැතුව ඒ සාමාර්ථයකට එන්න නම් එහෙම. අපිට එක්ස්කියුස් එකක් දෙන්න පුළුවන්. ලකුණු 10කට විතරයි. පළවෙනි පේපර් එකේ ලකුණු 10කට දෙන්න පුළුවන් ඕන. දෙවෙනි පේපර් එකේ ලකුණු 10කට. මම නම් කියන්නේ 10වත් ගැන හිතන්නේ නැතුව සම්පූර්ණ ලකුණු 40ම ගන්න උත්සාහ කරන්න ඕනේ කියලා නේද? අපිට අඩුම තරමේ ලකුණු 80ක්වත් ගන්න එපෙයි. 80ක් 85ක් පේපරේට ගන්න ඕනේ. එතකොට තමයි ඒකට යන්න පුළුවන්. අපි පස්වෙනි ප්‍රශ්නෙට එනවා. අමල් ජංගම දුරකථන අලුත් වැඩියා කරන ව්‍යාපාරයක් පවත්වාගෙන ලබන අතර ඔහු තම ව්‍යාපාරය හා සම්බන්ධ පාරිභෝගිකයන්ගේ තොරතුරු දත්ත සමුදායක් තුළ ගබඩා කරනු ලබයි. මම මේක ඉවර කරන්න කලින් චුට්ටක් මතක් කරන්නම් 34 දෙනෙක් ඉන්නවා. අද මේ පන්තියෙන් පස්සේ මොන පන්තිය තිබ්බත් අද මේ පේපර් එක සාකච්ඡා කරන එකට රැඳිලා ඉන්න ඕනේ කවුරු. 34ක් ඉන්නවා. දැන් මේ කවුරුත් යන්න බෑ. නේද? ඇවිල්ලා ඉන්නවා. එතකොට මම බලනවා කවුද මගදී ගියේ කියලා. මම ඔක්කොම රිපෝට්ස් අරන් බලනවා. ඒක නිසා කවුරුත් යන්න බෑ මේකෙන් ඈ. රැඳිලා ඉන්න ඕනේ කට්ටිය. යන හේතුවක් මොකක්වත් වෙන්න බෑ. දැන් අද මේ වැදගත්ම කොටසක් නෙමෙයි කරන්නේ. කොච්චර ඉගෙන ගත්තත් පේපර් එක සාකච්ඡා කරන වෙලාවට අනිවාර්යෙන් ඉන්න ඕනේ. මොකද විභාගයේ ඔක්කොම මනින්නේ පේපරෙන්. ඒ නිසා මේකට වැඩිය වැදගත් වැඩක් තවදුරටත් තියෙන්න බෑ. මම අද 8:00මාරක් පහුවෙත් දන්නේ නැහැ ටිකක් විනාඩි 5ක් 10ක් වැඩි වෙයි. ඒ වුණාට මේක ඉවරනකන් ඉන්න. රැඳිලා ඉන්න. යනවා නම් මොන හරි හේතුවක් ඇතුව යන්න ඕනේ. හේතුත් නැහැ මං හිතන්නේ බඩගිනි වෙන හේතු තියෙනවා. නේද? මේක ටක් ගාලා කතා කරලා ඉවරනකන් ඉන්න ඈ. කවුරුත් යන්න එපා. මම බලනවා කවුරු හරි ගියොත් එහෙම දැන් මම පණිවිඩය කිව්වනේ මම බලනවා චෙක් කරලා මේ කවුද මගදී ගියේ කියලා. කෝල් කරලා අහනවා ඇයි ගියේ කියලා. එතකොට ඔයාගෙන් නෙමෙයි අහන්නේ ගෙදර කාගෙන් හරි අහන්නේ. අම්මෙන් හරි තාත්තෙන් හරි අහන්නේ. මේ වෙලාවේ ගියා මේ දරුවයි ගියේ කියලා අහනවා. නේද? නැත්තම් බෑනේ මේක කරන්න. කැමරා ඔන් වෙලත් නැහැ මම ඕන් කරගන්න කියන්නෙත් නැහැ. මයික් වලින් කතා කරන්නෙත් නැහැ ප්‍රශ්න වලට. ඒවට කීප දෙනයි කතා කරන්නේ. ඒ වගේ තත්ත්වයක් තුල ඉඳගෙන තමයි මේ මම පේපර් එක සාකච්ඡා කරලා යන්නේ. ඒතර මම හිතනවා හැමෝම මේ වැඩේ අහගෙන ඉන්නවා. මේ අතරතුරු ෆෝන් එකක් කතා කර හිටපන් මම යනවා මගේ වැඩක් කරගන්න කියලා මේකෙන් ලෙෆ්ට් වෙනවා නම් ක්ලාස් එකෙන් මේ මම කරන වැඩෙන් වැඩක් වෙන්නේ නැතු යනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඔයාලවත් මාව විශ්වාස කරන්න ක්ලාස් එකේ අනිවාර්යෙන් ඒ සාමර්ථ්‍යයක් ගන්න පුළුවන් කියන කතන්දරේ රැඳිලා ඉන්න යන්නේ නැතුව මගදී.
හරි මේ පේපර් එක සාකච්ඡා කරන්න. කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ පේපර් එකට උත්තර ලියන්න බැරි නම්. ඒ නිසා අනිවාර්යෙන් ඇඳලා ඉන්න ඕනේ. පස්වෙනි ප්‍රශ්නේ අපි කතා කරමු. අමල් ජංගම දුරකථන අලුත් වැඩියා කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන අතර ඔහු තම ව්‍යාපාරය හා සම්බන්ධ පාරිභෝගිකයන්ගේ තොරතුරු දත්ත සමුදායක් තුළ ගබඩායි. පාරිභෝගිකයන්ගේ තොරතුරු දත්ත සමුදායක් තුළ ගබඩා කරනවලු කවුද මේ අමල්? එයා ජංගම දුරකථන අලුත් වැඩියා කරන ව්‍යාපාරයක්ලු කරගෙන යන්නේ. එතකොට මොකද මේ කියන්නේ? බලන්න අපි ඉස්සෙල්ලා ප්‍රශ්න වලට එන්න කලින් අර ඉස්සෙල්ලා Excel ප්‍රශ්නේ වගේම තමයි. ප්‍රශ්න වලට එන්න කලින් මේක අවබෝධ කරගන්න ඕනේ. මොනවද තියෙන columns CUS LID කියලා තියෙනවා. CUS custom ID නේ. පාරිභෝගික අංකය. CUS name කියන්නේ පාරිභෝගිකයාගේ නම. CUS tel කියන්නේ පාරිභෝගිකයාගේ ටෙලිෆෝන් නම්බර. CUS address කියන්නේ පාරිභෝගිකයාගේ ලිපිනය. purchase device කියලා කියන්නේ මිලදී ගත්ත උපාංගය. හරි. එහෙනම් බලමු මේකේ තියෙනවා එක එක ගොඩාක් තියෙනවානේ. හරි. බලමු මේක චුට්ටක් බලන්න. ඉහත දත්ත පළවෙනි ප්‍රශ්නේ බලමු. අයන්නේ එක. ඉහත දත්ත වගුව භාවිතයේදී ඔබ හඳුනාගත් ගැටලුව කුමක්ද? ලකුණු එකක ප්‍රශ්නයක් කරනවා. මේක දිහා බලාගෙන යනකොට මොන හරි ගැටලුවක් හම්බුණාද? PR සිල්වා ඇවිල්ලා බැටරි එකක් අරන් ගිහිල්ලා තියෙනවා. ලක්ෂ්මන් කැන්ඩිලා ඉඳලා බැටරියක් අරන් ගිහිල්ලා තියෙනවා. ආර්යවංශ ගාල් ඉඳලා ඇවිල්ලා මෙමරි චිප් එකක් අරන් ගිහිල්ලා තියෙනවා. ලක්ෂ්මන් ආයෙ ඇවිල්ලා බැක් කවර් එකක් අරන් ගිහිල්ලා තියෙනවා. ආයෙත් ලක්ෂ්මන් ඇවිල්ලා මෙමරි චිප් එකක් අරන් ගිහිල්ලා තියෙනවා. මොකද පුතා මේ වෙලා තියෙන වැඩේ? මොකද්ද ගැටලුව? මේ වගුව මේ දත්ත සමුදාය තුළ තියෙන ගැටලුව. අපි ලක්ෂ්මන් කී වතාවක් ඇවිල්ලාද? 3 පාරක් ඇවිල්ලා. එයා එන ගාන එයාගේ රෙකෝඩ් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඒක තමයි තියෙන ගැටලුව. නේද? මොකද පුතා මේ දෝෂෙට අපි කියන්නේ? දැන් මතක නේද 6 පාඩම්. ටක් ගාලා කියන්නේ. මොකද්ද මේ දෝෂෙට කියන්නේ? එකම දත්තය රෙකෝඩ කීපයක ඇතුළත් වීමට මොකද්ද කියන දෝෂය නම්? දත්ත මොන වෙනවා කියලාද කියන්නේ? අනුපිටපත් වීම. දත්ත අනුපිටපත් වීම. data duplication කියන දෝෂය. දත්ත අනුපිටපත් වීම කියන දෝෂය තමයි මේ තියෙන්නේ. එහෙනම් පුතා අයන්නේ එකට එන්න ඕනේ. ඉහත දත්ත වගු භාවිත වඳුනාගත් ගැටලුව කුමක්ද? දත්ත අනුපිටපත් වීම data duplication කියන්නේ. එම ගැටලුව නිසා ඇතිවන අවාසි දෙකක් ලියන්න. මේ වගේ ගැටලුවක් ඇති වුණාම මොකක්ද තියෙන අවාසි? අපිට පුළුවන් ද පුතා මේකෙදී ප්‍රයිමරි කී එකක් තෝරගන්න. මෙතනත් දෙක, මෙතනත් දෙක, මෙතනත් දෙක. ප්‍රයිමරි කීයක් assign කරන්න පුළුවන්ද මේ වගුවට? ප්‍රාථමික අතුරක් බෑ. එහෙනම් මොකද පළවෙනිම අවාසිය? ප්‍රාථමික අතුරක් ස්ථාපනය කිරීමට නොහැකි වීම. දෙවෙනි එක දත්ත සමුදායේ කාර්යක්ෂමතාවය නැතිවීම. තුන්වෙනි එක දෝෂ සහිත තොරතුරු ලැබීම. හතරවෙනි එක දත්ත කළමනාකරණය කිරීමේ අපහසුතාවය. නෑ මෙන්න මේ වගේ දෝෂ ඇති වෙනවා. මම කීපයක් කිව්වොත් ප්‍රාථමික අතුරක් තෝරා ගැනීම. ආයි පාරක් කියන්නකෝ. ප්‍රාථමික අතුරක් තෝරා ගැනීමට නොහැකි වීම. දත්ත සමුදායේ කාර්යක්ෂමතාවය නැතිවීම. තමනාද දෝෂ සහිත තොරතුරු ලැබීම. මේ දත්ත ලක්ෂ්මන් දෝෂ සහිත තොරතුරු ලැබීම. ඊගාවට මොනවාද? දත්ත මකා දැමීම යාවත් කාලීන කිරීම අපහසු වීම. ඇයි එකක් මකනකොට තව තියෙනවා නේද? දත්ත මකා දැමීම යාවත් කාලීන කිරීම අපහසු වීම. එකම රෙකෝඩේ නැවත නැවත තිබුණා. දැන් දෙකක් ඉල්ලන්නේ අපි. ඔය දෙක තමයි ලියන්න තියෙන්නේ. මේක ඔයාලගේ ටියුට් එකේ මම දීලා තිනවා ඊටාම සරලව පැහැදිලිව. ටියුට් එකත් බලන්න තව අඩුපාඩු තියෙනවා. එම ගැටලුව මගහැරවා ගනිමින් දත්ත සමුදාය කාර්යක්ෂම කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද? මේ වගේ ගැටලුවක් ආවොත් ඒ ගැටලුව ෆික්ස් කරලා ඒකේ මගහරවගෙන මේ ඩේටාබේස් එක කාර්යක්ෂමතාව ඇති කරන්න. මොකක්ද කරන්න ඕනේ? මොකක්ද ඒකට දෙන විසඳුම? මොකද පුතා විසඳුම? අපි මේ ෆ්ලැට් ෆයිල් ඩේටාබේස් එකක් වෙනුවට නැත්නම් මේ පැතලි ගුණ දත් සමුදායක් වෙනුවට අපි හදනවා සම්බන්ධක දත්ත සමුදායක්. වගු කීපයක එකතුවක් නේද? සම්බන්ධක දත්ත සමුදායක් සැකසීම තමයි අපිට තියෙන විසඳුම. නේද? දැන් තුන්වෙනි ප්‍රශ්නේ ලියන්න. කළ යුත්තේ කුමක්ද? මෙම දත්ත ඇතුළත් කර සම්බන්ධක දත්ත සමුදායක් නැත්නම් සම්බන්ධක දත්ත සමුදායක මෙම දත්ත ඇතුළත් කිරීම. නැත්නම් මෙම දත්ත ඇතුළත් කර සම්බන්ධක දත්ත සමුදායක් සැකසීම. අපි කියන රිලේෂනල් ඩේටාබේස් එකක් සකස් කරන එක තමයි
මේකට තියෙන විසඳුම. ආයන්න 1. ඔබේ පාසලේ පරිගණක විද්‍යාගාරයේ ඇති පරිගණක උපාංග තොරතුරු ඇතුළත් දත්ත සමුදායක් සැකසීමට තොරතුරු sannivedana තාක්ෂණ ගුරුතුම ඔබ වෙත පවරා ඇතැයි සිතා එහි දත්ත වගුවක් සඳහා අවශ්‍ය ශේෂ්ත්‍ර 3ක් නම් කරන්න. උදා ඔයාලගේ පාසලේ පරිගණක වල තොරතුරු ඇතුළත් ඩේටාබේස් එකක් හදන්න ඕනේ. නේද? එහෙනම් ඒ ඩේටාබේස් එකට ගන්න වගුවට ගැළපෙන ෆීල්ඩ්ස් නැත්තම් ශේෂ්ත්‍ර ටිකක් ලියන්නලු. මොනවද පුතා මේ වගුවකට අපිට දාන්න පුළුවන් දේවල්? මොනවාද? කම්පියුටර් නැති මොනවද දාන්න පුළුවන්? මොන එක කම්පියුටර් එකක් ගත්තොත් ඒකේ මොකක්ද දාන්න පුළුවන්? මොකක්ද එක? කම්පියුටර් එකේ සීරියල් නම්බර් එක දාන්න පුළුවන්. තව මොකක්ද? කියන්නේ ටයිප් එක දාන්න පුළුවන් වර්ගය. ටයිප් එක. ඊගාවට ස්පීඩ් එක දාන්න පුළුවන් තවනේ. වේගය කොච්චරද කියලා දාන්න පුළුවන්. ස්පීඩ් එක දාන්න පුළුවන්. ටයිප් එක දාන්න පුළුවන්, ස්පීඩ් එක දාන්න පුළුවන්. තව පරිගණකයක් ගත්තාම කරන්න පුළුවන්. ලැබුණු දිනේ දාන්න පුළුවන්. නේද? ඩේට් එකක් වෙන දාන්න පුළුවන්. තව මොකද්ද? මේ වගේ දේවල් දාන්න පුළුවන් නේද? අපිට ටයිප් මේ පරිගණක උපාංගනේ තියෙන ටයිප් එක, ස්පීඩ් එක එහෙනම් දාන්න පුළුවන්, ඩේට් එක දාන්න පුළුවන් මේ වගේ. සීරියල් නම්බර් එක නේද? ඔය වගේ ටිකක් දාන්න පුළුවන් නේද අපිට. එතකොට වර්ගය බ්‍රෑන්ඩ් එක දාන්න පුළුවන් ඒ වගේ දේවල් නේද? තව දාන්න ගොඩක් තියෙනවා. ඉතින් මේක කොයි ආයතනෙන්ද හම්බ වුනේ නේද? පාසලට ලැබුණු ආයතනේ මේක මුදල් දීලා ගත් අමාත්‍යාංශයෙන් හම්බෙච්ච එකක්ද? එහෙම නැත්නම් කොහෙන්ද මේක සූපතන්නන්ගෙන් හම්බෙච්ච එකක්ද? ඒ වගේ ලැබුණු කාගෙන්ද ලැබුණේ නේද? ඒක ඒ වගේ දේවල්. රයිට්. අපි මේ ටික දැම්මොත් එහෙම ඔන්න මේ වගේ දේවල් සීරියල් නම්බර්, ටයිප්, ස්පීඩ්, ඩේට් ඔය වගේ දේවල් දක්වන්න පුළුවන්. මොකද්ද අපි ඊළඟ එක අහන්නේ? ඊට වගුවේ ඔබ සඳහන් කළ ශේෂ්ඨය සඳහා දත්ත ප්‍රරූප නම් කරන්න. එහෙනම් මේ වගේ ෆීල්ඩ්ස් ටිකක් අපි දැම්මොත් ඒකට ගැලපෙන data types මොනවද කියලා අහනවා. serial number එකට මොකද්ද පුතා හරියන්නේ? මේක primary keyයක් හැටියට තියාගන්න වෙන්නේ. මොකද්ද මේකට හරියන්නේ? කියන්නේ number ද text ද? number දාන්නේ primary key එකක් හැටියට assign කරනවා. මොකක්ද දාන්නේ? text. type එක text. speed එක ඒකත් text තමයි දාන්නේ. date එක මොකක්ද? අපි ලැබුණු දිනේ දැම්මොත් date and time නේද? date time තමයි දාන්නේ. ඔන්න ඒ වගේ records ටිකට දාලා fields ටික දාගන්න ඕනේ. ඉතින් ඉතලා කරන්න පුළුවන් වැඩක් ඔය. මොකද ඊළඟ ප්‍රශ්නේ? එම ශ්‍රේෂ්ඨ සහිත රෙකෝඩර් දෙකක් ඇතුළත් දත්ත වගුව සකස් කරන්න. දැන් ඉතින් අපි දත්ත වගුවේ විභාගයක් හදලා තියෙනවා. රෙකෝඩර් දෙකක් ඇතුළත් කරන්න අපි කම්පියුටරේ දාමු. සීරියල් නම්බර් එක මොකද්ද? සීරියල් නම්බර් එක SN නේද? මොනවාද? 5 2 3 4 මොන හරි එකක් දාන්න පුළුවන්. නේද? type එක අපි තුන් වර්ගයේ del. speed එක 3.5 GHz. ලැබුණු දිනය 12/6 නේද? මොනවද දාන්න පුළුවන්. තවත් එකක් serial number එකක් මොකක් හරි 5 6 මොන හරි දැම්මා. වර්ගය ASUS හරි මොනවා හරි නේද? type එක ASUS. speed එක 3.0 GHz. date එක 8 වෙනි මාසයේ 6 නැත්නම් ඔය දිනෙත් එක්කම දාන්න පුළුවන්. ඔය වගේ රෙකෝඩ් දෙකක් දාන්න තියෙනවා. අහන ප්‍රශ්නෙට දාලා. මේ ටික දාලා තියෙනවා නම් ඔයාලට හම් වෙනවා ලකුණු දෙකක්. අන්න database කියන්නේ යම්කිසි දැනුමක් අපිට තියෙනවද කියලා බලන ප්‍රශ්න ටිකක් තමයි මේ තියෙන්නේ. මේ ටික හරියට ලියලා තියෙනවා නම් ලකුණු කීයද කියලා බලලා දාන්න 10න් කීයද කියලා ලකුණු. සර් ආයේ තුන්වෙනි එකට උත්තරේ මොකද්ද? ආයන්නේ තුන්වෙනි එකේම ශ්‍රේෂ්ඨ සහිත රෙකෝඩ් දෙකක් ඇතුළත් දත්ත වගුව සකස් කරන්න. ඒක තමයි මේ රෙකෝඩ් දෙකක්. මේ එක රෙකෝඩයක් මම ලිව්වේ. නෑ සර්.
ඊට කලින් එකේ තුන්වෙනි එක. එම ගැටලුව මගහරවා ගනිමින් දත්ත සමුදාය කාර්යක්ෂම කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද? මෙවැනි පැතලිගුණු දත්ත සමුදායක් වෙනුවට සම්බන්ධක දත්ත සමුදායක් සැකසී. හරිද? සම්බන්ධක දත්ත සමුදාය ඒක තමයි විසඳුම. මේ ෆ්ලැට් ෆයිල් ඩේටාබේස් එකේ අර දෝෂ ඇති වෙන්නේ. ඒ දෝෂේ නැති කරගන්න අපි සම්බන්ධක දත්ත සමුදායක් සකස් කරනවා. මේ දත්ත ඇතුළත් සම්බන්ධක දත්ත සමුදායක් සකස් කිරීම. හරිද පුතා? හරි සර්. හරි. thank you. අපි 6 වෙනි ප්‍රශ්නෙට යනවා. 6 වෙනි ප්‍රශ්න 1. ඇල්ගොරිතමයක් සංවර්ධනය කිරීම සඳහා භාවිතා කරනු ලබන මූලික පාලන ව්‍යුහ තුන නම් කරන්න. ලකුණු දෙකක් හම්බ වෙනවා ඒකට. අපි මොනවද ඇල්ගොරිතමයක් සම්බන්ධයෙන් භාවිතා කරපු පාලන ව්‍යුහ මතකද? sequence selection and repetition කියලා කිව්වා. අනුක්‍රමය, වර්ණය සහ පුනර්කරණය. ඒක ලියලා තිබ්බනම් හරි. අනුක්‍රමය, වර්ණය සහ පුනර්කරණය. ඉංග්‍රීසියෙන් කියවනම් sequence selection and iteration නැත්නම් repetition කියන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ පහත දී ඇති ගැලීම් සටහන මගින් 20ට අඩු ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව ප්‍රතිදානය කරයි. මෙහි ABCD ලෙස දක්වා ඇති හිස්තැන් වලට අදාළ පිළිතුරු දී ඇති ලයිස්තුවෙන් තෝරා ලියන්න. අදාළ අක්ෂරය හා පිළිතුරු පමණක් ලිවීම සෑහේ. 20ට අඩු ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව මේ වගේ දේවල් මම දීලා තියෙනවා ඔයාලට කරන්න නේද? හිස්තැන් ටිකක් විතරයි තියෙන්නේ. උත්තර ටිකත් උඩ දාලා තියෙනවා. උත්තර වලින් මේක පුරවන්නයි තියෙන්නේ. ඒ වලට අනිවාර්යෙන් ඉන්නේ ඩිසිෂන් එකක්. මෙතන ඩිසිෂන් එකක් හැටියට තියෙන මොකද්ද පුතා? sum less than 20. මොකද පුතා ඒ වලට එන්නම් එන්නේ a sum less than 20. මොකද්ද මොඩ් කරලා අරගෙන අන්තිමට අවුට්පුට් එකක් එනවා නම් b වලට මොකද්ද එන්නේ? b වලට රිමයින්ඩ් එක බිඳුව වෙනවා නම් මොකද්ද කරන්නේ? එකතුව හොයනවා නම් sum equal sum plus n වෙන මේක තමයි දාන්න ඕනේ මෙතනට b වලට නේද? අපි සංඛ්‍යාවක් ඇතුළු කරනවා n සමාන 1යි sum equal 0 sum වලගේ 20ට වඩා අඩුද අඩු නම් yes නම් මොකද කරන්නේ? n mod 2 කරනවා. ඒ ඇතුළු කරපු n වලගේ එක mod වෙනවා දෙකෙන්. එතකොට ඉතිරිය රිමයින්ඩර් එක බිඳුව නම් if reminder බිඳුව නම් මොකද්ද වෙන්නේ? බිඳුව නම් මොකද කරන්නේ? එකතු කරනවද නැද්ද? මෙතන yes no එන්න ඕනේ නේද පුතා? මෙතන එන්න ඕනේ මොකද්ද? yes. මේක දාලා නැහැ. මේ පැත්තට yes දාගන්න. මේ පැත්ත yes, මේ පැත්ත no. if reminder බිඳුව නම් එකතු කරන්නේ නැහැ. මේකේ ඇවිල්ලා තියෙන ඉරට්ටේ සංඛ්‍යාවද ඔත්තේ සංඛ්‍යාවද පුතා අහන්නේ? yes no දාගන්නවා. ඉරට්ටේ සංඛ්‍යාව. ඉරට්ටේ සංඛ්‍යාව නම් බිඳුව නම් එකතු කරනවා. මෙතනට yes එන්නේ. මෙතනට no වෙන්නේ. yes නම් මොකද්ද වෙන්න ඕනේ? sum එකට n එකතු කරනවා. ඒ කියන්නේ b වලට එන්න ඕනේ මොකද්ද? sum equal sum plus n. c වලට කියන්නේ මොකද්ද? n equal n plus n වලට තව එකක් එකතු කරනවා කියන එක කතන්දරේ. n සමානයි n plus 1 d වලට එන්නේ අන්තිම එක ඩිස්ප්ලේ කරන්න ඕනේ sum. මේක දිහා බලන් ඉඳලා උත්තරේ ලියන්න ලේසි පුතා. මේක ගැන අවබෝධ වෙනවා ටිකක් කරලා. display sum. හරිද? මෙන්න මේ පිළිවෙලට දාන්න බාන හරිය කට්ටිය පොඩක් අතුස්සන්න බලන්න. මෙන්න මේ විදිහට දාපු කට්ටිය a වලට sum less than 20 b වලට sum equal sum plus n. කට්ටිය ඉන්නවා ඉන්නේ. හරි හොඳයි. අපි එනම් ඊළඟට යනවා. මේකට හම්බ වෙන ඔයාලට ලකුණු කීයද? ලකුණු හම්බ වෙනවා දාලා නැද්ද ලකුණු? දෙකක් හම්බ වෙනවා. ඒ ටික හරියට දාලා තිබුණා. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? මෙම ගැලීම් සරණ දාලා ව්‍යාජ කේතේ ලියන්න කියලා කියනවා. මේකේ ව්‍යාජ කේතේ ලියන්න කියලා තියෙනවා. ලියමුද ව්‍යාජ කේතේ? කොහොමද දෙන්නේ? සූඩෝ කෝඩ් එක ලියන්න ඕනේ. බලමු අපි සූඩෝ කෝඩ් එක ලියලා ඈ. ඔන්න මම කියලා දෙන්නම්. ස්ටාර්ට් වෙනකොට මොකද්ද අපි දාන්න ඕනේ?
begin මගෙත් එක ලියමු කියන්නේ begin ඊට පස්සේ මොකද්ද n සමානයි 1යි කතා කරන්නේ නැහැ කට්ටියනේ sum සමානයි 0යි මෙන්න මෙහෙම ඇවිල්ලා හැප්පිලා තියෙනවා ඕක දැක්කම මොකද්ද අපි දාන්නේ මොකද්ද දාන්නේ මතක නැද්ද do කියලා දානවා ඊට පස්සේ අපි බලනවා මේක no වෙලාද end වෙන්නේ years වෙලාද end වෙන්නේ end වෙන පැත්තට යන්නේ no වෙලා නම් දාන්නේ මොකද්ද while until ද කියන්නේ ඇහුන්නේ no වෙලා end වෙන පැත්තට යනවා නම් දාන්නේ until no වෙලා end වෙන පැත්තට යනවා නම් දාන්නේ while දැම්මා ඊට පස්සේ අතන තියෙන එක දාන්න ඕනේ මොකද්ද do while sum less than 20 ඊට පස්සේ years වෙනවා නම් මේ ටික ලියන්න පුළුවන් අපිට මෙන්න මේ ටික අපි ඇතුලෙන් ලියනවා rem reminder කියන්නේ n mod 2 ඊට පස්සේ අපි ආයේ මේ condition box එකක් ලියන්න ඕනේ if මෙතනමයි ලියන්නේ if rem මාත් එක්කම ලියා ගන්න rem සමානයි 0 then rem එක reminder එක බිඳුව නම් මොකද්ද කරන්න ඕනේ b එක ලියන්න ඕනේ b එක තමයි මොකද්ද sum equal sum plus n sum equal sum plus n ඊගාවට අපි එතනින් end if එක අවසන් කරනවා end if වෙනවා end if වෙලා යන්න යනකොට c වල එක ක්‍රියාත්මක වෙනවා c වල තියෙන්නේ මොකද්ද n සමානයි n plus 1 n equal n plus 1 n වලට තව එකක් එකතු කරන්න මෙතනකට do while එක n while වෙනවා begin එක n වෙනවා ඔච්චරයි pseudo code එක ලකුණු 4ක් හම් වෙනවා හරියට ලිව්වා හරි පුතා ලියාගත්තද ඔව් සර් තව ලියන කට්ටිය ඉන්නවද හරිනේ මකනම් මං එන හරි අපි ඊළඟ එකට යමු පහත පැස්කල් කේතය මගින් 20ට අඩු චතුරස්‍ර සංඛ්‍යා නිරූපණය කරලා මේ පැස්කල් කේතයෙන් කරන්නේ 20ට අඩු චතුරස්‍ර සංඛ්‍යා නිරූපණය කරන එකයි. මෙහි ABCD යන ස්ථානවලට අදාළ කේත කොටස් දී ඇති ලයිස්ට්ෙන් තෝරා ලියන්න. මේකෙත් අර ABCD හොයන්න තියෙනවා. උත්තර ටිකක් දීලා තියෙනවා. 20ට අඩු චතුරස්‍ර සංඛ්‍යාව වෙනවා නම් මන්න බාන පැස්කල් කේතයේ තියෙනවා. වා n සහ t මොකද්ද පුතා මෙතෙන්ට එන්න ඕනේ. A කියන්නේ මොකද්ද? මෙතනින් විචල්‍යයන් හඳුන්වා දීලා තියෙනවා. ඉන්ටිජර් නේ. ඉන්ටිජර්. ඊගාවට b කියන්නේ මොකද්ද? n සමානයි 1යි b මොකද්ද මේ b වලට එන්න ඕනේ? දත්ත කපඩා කරලා පටන් ගන්නවා වැඩි. t සමානයි 1යි. c වලට එන්න ඕනේ මොකද්ද? c වලට එන්න ඕනේ n වලට එකක් එකතු කරලාද කරන්නේ නැත්නම් t n වලින් ගුණ කරලා t වලට එකතු කරනවාද ඉස්සෙල්ලාම කරන්නේ c වලට එන්න ඕනේ මේක නේද මොකද්ද t සමානයි n ගුණ කිරීම n d වලට එන්න ඕනේ n වලට තව එකක් එකතු කරනවා කියන එක. ඒ කියන්නේ n සමානයි n plus
1 බලන්න මේ ටික පිළිවෙලට දැම්ම කට්ටිය අත උස්සන්න බලන්න ඔය ඉන්න කට්ටිය හරි මෙන්න මේ පිළිවෙලට තමයි විභාග ප්‍රශ්න පත්‍ර හැදෙන්නේ පුතේ මෙන්න මේ වගේ ඒවා තමයි එන්නේ ගොඩාක් තද බල ඒවා ඉන්නේ අපිට උත්තර ටික සමහර ගොඩාක් ඒවා දීලා තියෙනවා උත්තර ටික තෝරලා ලියන්න පුළුවන් එහෙනම් අපි අවසාන ප්‍රශ්නේ සාකච්ඡා කරන්නේ 7 වෙනි ප්‍රශ්නේ අද වන විට බොහෝ පිරිස් sannivedana කටයුතු සඳහා වෙබ් අඩවි භාවිතයට හුරු වී සිටිති. සමාජ වෙබ් අඩවි භාවිතයේ වාසි දෙකක් සහ අවාසි දෙකක් ලියන්න. සමාජීය ජාල වෙබ් අඩවි භාවිතා කරනකොට තියෙන වාසි දෙකකුයි අවාසි දෙකකුයි ලියන්නලු. හොඳට ලියන්න පුළුවන් නේ. වාසි දෙකක් අපි ලියුවොත් සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරනකොට එකක් තමයි ලොව නන්දෙස ජීවත් වෙන පුද්ගලයන් හා සමුදතා පැවැත්වීමට හැකියවීම. අර පෙන් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉස්සර හිටිය වෙනකොට දැන් Facebook වල නම් පිටරට ඉන්න යාළුවෝ සම්බන්ධ කරගන්න පුළුවන්. එයාලත් එක්ක chat කරන්න පුළුවන්. ඒ වගේ දේවල්. එතකොට තව වාසියක් තමයි තම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා මාධ්‍යයක් ඇතුළත භාවිතා කරන්න පුළුවන් ව්‍යාපාරිකයන්ට. ව්‍යාපාරිකයන්ට තම නිෂ්පාදන අලෙවි කිරීමේ මාධ්‍යයක් ඇතුළත භාවිතා කරන්න පුළුවන් සමාජ ජාල වෙබ් අඩවි. මේකක් ලියන්න පුළුවන්. ඊට අවාසි ලියුවොත් එහෙම නේද? ඇබ්බැහි වීම කියන එක අවාසියක්. සමහර අය ඕන තරම් අපි ඒ වගේ ඇබ්බැහි වෙච්ච අය දැකලා තියෙනවා. බස් වලට වල තැන් තැන් වල ඉන්නේ නේද? Facebook on කරගෙන කොටනවා දාගෙන හිම කට්ටියක් තියෙනවනේ. ඇබ්බැහි වීම දක්වන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමාට නොගැලපෙන පුද්ගලයන් හා ඇසුරටපත් වීම, තමාට නොගැලපෙන පුද්ගලයන් හා ඇසුරටපත් වීම, පුද්ගලිකත්වය ලෝකයට විවෘත වීම සමහර අවස්ථාවල වෙන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් අපිට වාසියට දක්වන්න පුළුවන්. ඉතින් ඒක විදිහට පිළිවෙලට යතිබ්බනම් අවාසි දෙකක් සහ වාසි දෙකක් ලකුණු දෙකක් ලැබෙනවා. අපි දෙවෙනි ප්‍රශ්නේ බලමු. කසුන් නිවසේ සිට අන්තර්ජාලය හරහා අධ්‍යාපන ආයතනයක් හා සම්බන්ධ වී පාඨමාලාවක් හැදෑරීමට තීරණය කරයි. නිවසේ ඉඳලා අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා පාඨමාලාවක් හදාරන්න බලාපොරොත්තු වෙනවා නම් එම අවස්ථාව කුමන නමකින් හැඳින්වුවේද? ඒ ලක්ෂණ දෙකක් ලියන්න. මොකද පුතා ඒකට අපි කියන නම? මොකක්ද කියන්නේ? ගෙදර ඉඳලා දුරස්ථ අධ්‍යාපනය. ඔව් දුරස්ථ අධ්‍යාපනය නැත්තම් distance learning කියලා කියන අපි distance learning. මෙම අවස්ථාව කුමන නමකින් හැඳින්වෙන්නේ? distance learning. නේද? online distance learning කියලා කියනවා. මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය කියලා ලියවන හරි. ඒ ලක්ෂණ දෙකක්. මොකද පුතා ලක්ෂණ දෙකක් පහක් විතර කියලා තියෙනවා. ඕන වෙලාවක ඕනම තැනක සිට ඉගෙනුම් මේකක හා සම්බන්ධ වීමට හැකි වීම. ලියාපදිංචියේදී ලැබෙන ඉලෙක්ට්‍රොනික පුස්තකාල පහසුකම නේද? අවශ්‍ය නම් මාර්ගගත ගුරුවරයෙකු හා සම්බන්ධ කිරීමේ හැකියාව. ඔන්ලයින් විභාග සහ ප්‍රශ්නාවලි මේ වගේ දේවල් තමයි අපිට දක්වන්න තියෙන ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණු තුනක් හම්බ වෙනවා. තොරතුරු හා සංනිවේද තාක්ෂණ භාවිතයේ වාසි මෙන්ම අවාසිද දැකිය හැකියි. තොරතුරු හා සංනිවේද තාක්ෂණයේ භාවිතයේ පවතින අවාසි දෙකක්. ICT වල තියෙන අවාසියක්. අරකමයි ආයහපු දාන්න තියෙන එකක්. ඇබ්බැහි වීම. නේද? අන්තර්ජාලයට ඒ වගේ ICT වලට ඇබ්බැහි වෙලා සමහර අකටයුතුකම් කරන අවස්ථා දැකලා තියෙනවා. ඒ වගේම සමාජ ජාල මොකද්ද අවභාවිතා කිරීම. ඒ වගේ දක්වන්න පුළුවන්. අනවශ්‍ය විදියට භාවිතා කිරීම දක්වන්න පුළුවන්. ඒ වගේම රැකියා වියුක්තිය වගේ දේවල් දක්වන්න පුළුවන්. මිනිසුන්ට රැකියා හිමි වීම. තොරතුරු තාක්ෂණය ඉස්සරහට එනකොට බොහෝ පිරිසකට රැකියා හිමි වෙනවා. නේද? ඒ වගේ දේවල් අපිට දක්වන්න පුළුවන්. ඒ වගේ අවාසි දෙකක් ඔයාලා ලියලා තියෙනවා. ලකුණු දෙකක් ලැබෙනවා. හතරවෙනි ප්‍රශ්නේ ශිෂ්‍යයෙකු ලෙස තොරතුරු හා සංනිවේද තාක්ෂණයේ භාවිතයෙන් අධ්‍යාපන කටයුතු සඳහා සහාය කරගත හැකි වෙබ් අඩවියක් නම් කරන්න. දැන් මේ වෙනකොට අපිට ශිෂ්‍යයෙකු හැටියට ඉගෙන ගන්න පුළුවන් වෙබ් අඩවියක් මොකක්ද කියලා කියන්නේ. ඉතින් ඔයාලට ලියන්න පුළුවන් ඕන ලංකාවේ තියෙනවා schoolnet.com කියන වෙබ්සයිට් එක. තව ඊතක්සලාව www.etaksalawa.moe.gov.lk ඒ වගේම vidumamppetha.com vidumamppetha.com මේ වගේ දේවල් ඔය වෙබ්සයිට්ස් කරනවාක් අපි කීපයක් දැනගෙන ඉන්න විභාගයට ඇහුවොත් ලියන්න ඒකක් තමයි මේ තියෙන්නේ අධ්‍යාපන සඳහා භාවිත කරන්න පුළුවන් වෙබ් අඩවි. අවසාන ප්‍රශ්නේ අපේ පේපර් එකේ ලකුණු දෙකක් හම්බ වෙනවා. අන්තර්ජාලය තුළ දැවැන්ත ස්ථානයක් හිමි කරගෙන ඇති Google සමාගම මගින් පාරිභෝගිකයන්ට සැලසෙන සේවාවන් දෙකක් ලියන්න. මම කියන්නේ පුතාලා කියන බලන්න අවසාන දෙක ඔයාලා වැඩි අවසන් කරන්න. Google සමාගම අපිට පිරිනමන සේවාවන් දෙකක්.
කෝ නැත Google සමාගම මුලින්ම දුන්නු සේවාව තමයි අපිට ඊමේල් පහසුකම දුන්නා. Google සමාගම Gmail පහසුකම කියලා දුන්නේ ඊමේල් සේවාව. තව Google Drive සේවාව. Google Maps සේවාව කොච්චර නම් තියනවද? Google Calendar නේද? දැන් Google සමාගමේ දැන් Hangout ඒ වගේම Google Meet වගේ දේවලුත් දැන් තියෙනවනේ. ඒවත් ඔය අපිට ක්ලාස් කරන්න එහෙම දාලා දීලා තියෙන නොමිලේ. ඒ වගේ සේවාවන් ගණනාවක් අපිට Google සමාගම දීලා තියෙනවා දැනට මේ වෙනකොට. නේද? තවත් ඒවා තියෙනවා නේද? open softwares දීලා තියෙනවා Google Docs slides නේද? online කරන්න පුළුවන්. මේ cloud computing හරහා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් දේවල් Google සමාගම අපිට දීලා තියෙනවා. ඉතින් අන්න ඒ කීපයක් තමයි ලියන්න. ඒකෙන් දෙකක් ලියන්න කියලා තියෙන ලකුණු දෙකක් ලැබෙනවා. එහෙනම් පුතා මේකෙත් 7 වෙනි ප්‍රශ්නේ ලකුණු 10න් කීයද ලැබුණේ කියලා ලියන්න. මේ ලකුණු ඔක්කොම ඔයාලා ප්‍රශ්න 7ටම උත්තර ලියලා තියෙනවා නම් මොකද කරන්න ඕනේ? ප්‍රශ්න 7ටම උත්තර ලියලා තියෙනවා පුතාලා. ප්‍රශ්න 7න් වැඩිම ලකුණු ලබාගත් ප්‍රශ්න ටිකට ප්‍රශ්න 5ක් තෝරගෙන උත්තර ලකුණු හදන්න 60න් කීයද කියලා දාන්න. ලකුණු ඔක්කොටම ගන්න එපා. සියලුම දේවල් එකතු කරන්න එපා. ප්‍රශ්න 5යි අපිට ඕනේ. පළවෙනි ප්‍රශ්නේ ඇතුළු තවත් ප්‍රශ්න 4යි. ඒක ඔක්කොම ප්‍රශ්න 5යි. මේකේ ලකුණු ටික එකතු කරලා 60න් කීයද කියලා ලියන්න. ඊට පස්සේ පළවෙනි පේපරේ ලකුණු කීයක්ද ගත්තද කියලා බලන්න. මේ දෙකම එකට එකතු කරලා 100න් කීයද කියලා බලලා ඔයාලා මට මගේ අපේ group එකට දාන්න හැමෝටම බලා ගන්න. ඉතින් මේක තමයි අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරලා අවසానයි.